හරි සුබ දැසනක් දුවේ පුතේ ආයිබෝන් සිල් දිනාටම අපි ආරම්භ කරන්නේ හත ශ්‍රේණිය ICT පන්තිය. හරි. එතකොට අපි කලින් දවසේ කතා කරා ක්‍රමලේඛ ගොඩනගන ආකාරය ගැනනේ. ඔව්. ඒ කියන්නේ අපි කලින් දවසේ කතා කරා. හරි. ඊට දවසේ කතා කරනවා තවදුරටත් මේ ගැන අපිට පාඩමේ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ අපි බලමු අද ක්‍රමලේඛ ගොඩනගන ආකාරය සහ ඔව් ස්ක්‍රැච් කියන මෘදුකාංගය භාවිතා කරන ආකාරය ගැන. හරි. හරි. එතකොට අපි කලින් දවසේ කතා කරා ඔව් ගැටලුවක් වියෝජනය කිරීම ගැන කතා කරානේ. එතකොට ගැටලුවක් වියෝජනය කිරීම කියලා අපි අදහස් කරේ ඔව් ගැටලුවක් සරල කොටස් වලට. නැත්නම් අපි උප කොටස් වලට බෙදාගත්තානේ. ඔව් අපිට මොනවා හරි ජීවිතේ ඉන්න ගැටලු අපි සංකීර්ණ නම් ගැටලුව අපි උප කොටස් වලට බෙදාගත්තා. ඒ කියන්නේ ගැටලුව අණු කොටස් වලට නැත්නම් කුඩා කොටස් වලට බෙදාගෙන අනේ එක් එක් කොටසට පිළිතුරු හොයාගෙන යනවා. එතකොට අපිට සම්පූර්ණ ගැටලුව සඳහා පිළිතුරු හොයාගන්න ටිකක් සරල වෙනවානේ. ඔව්. විසඳන්න පහසු වෙනවා. අවබෝධ කරගන්න නැත්නම් තේරුම් ගන්න ලේසි වෙනවානේ. විස්තර කරන්න පහසු වෙනවා. ඒ වගේම අපි විශ්ලේෂණය කරන්න අපිට පහසු වෙනවා. ඒ නිසා අපි ගණිත ගැටලුවක් ගැන උදාහරණයක් විදිහට බැලුවා. ගුණ කිරීම, එකතු කිරීම, බෙදීම කියන ගණිත කර්ම සියල්ල තියෙන අවස්ථාවක අපිට මේ විදිහට වෙන් කරලා ගන්න පුළුවන් නේ. ඔව්. ඉස්සෙල්ලා ගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ එකතු කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ බෙදන්න පුළුවන්. ඔය විදිහට අපි මේ ගැටලුව මෙන්න මේ ආකාරයට විසඳන්න පුළුවන් කියන එක අපි කතා කරා. හරි. එතකොට මේක තමයි අපේ සංකීර්ණ ගැටලුව. අපි ඒක කුඩා කොටස් වලට අණු කොටස් වලට බෙදාගත්තා. හරි. ඊළඟට අපි කතා කරා ඇල්ගොරිතම ගැන. ඒ නිසා මම ඔයාලට පැහැදිලි කරා 6 ශ්‍රේණියේ පාඩමත් අරගෙන 6 ශ්‍රේණියේ හිටපු නැති දරුවන්ට 6 ශ්‍රේණියේ ICT පාඩමට සම්බන්ධ වෙලා හිටපු නැති දරුවන්ට මම පැහැදිලි කරා ගිය සතියේ ඇල්ගොරිතමයක් කියන්නේ මොකද්ද සංකේත භාවිතා කරන්නේ කොහොමද ඒ කියන ගැන මම පැහැදිලි කිරීමක් කළා. ඒ නිසා මේ දැන් අපි අද කතා කරන කොටස මම හිතන්නේ හැමෝටම අවබෝධ වෙයි. මේ සංකේත භාවිතා කිරීම ගැන අපි කතා කරා. ඇල්ගොරිතමයක් නැත්නම් ගැලීම් සටහනක් ලියද්දී අපි මේ විදිහට සංකේත භාවිතා කරනවානේ. එතකොට ආරම්භයේ සහ අවසානයේ දක්වන්න මේ විදිහටත් ඊට පස්සේ ආදාන සහ ප්‍රතිදාන දක්වන්න මේ ආකාරي සංකේතත් ඊට පස්සේ අපි සැකසීම නැත්නම් process කියන එක ඊට අදාළව දක්වන්න මේ විදිහේ කොටුවක් භාවිතා කරනවා. ඊට පස්සේ අපි කිව්වා මේ වගේ කොටුවක් භාවිතා කරන්නේ අපි decision box එකක් නැත්නම් තේරීමක් සිදු කරන්නේ. තේරීම් කොටුවක් විතර මේ වගේ කොටුවක් භාවිතා කරනවා. ඊට පස්සේ ඊතල වලින් අපි දත්ත ගලන දිශාව පෙන්වුම් කරනවා. දත්ත ගලන දිශාව ඊතල මගින් පෙන්වුම් කරනවා. එතකොට මම හිතන්නේ හැමෝටම අවබෝධයක් ඇති. ඒ යටතේ අපි කතා කරා ආකාර තුනක් ගැනනේ. ඔව් ආකෘති තුනක් ගැන කතා කරා. එකක් තමයි අනුක්‍රමය. අනිත් එක තමයි තේරීම. එතකොට අපි අනුක්‍රමය සහ තේරීම කියන දෙක ගැන කතා කරා. අපි කිව්ව අනුක්‍රමයක් කියන්නේ මොකක්ද? අනුක්‍රමයක් කියලා කියන්නේ දත්ත ගලාගෙන යනවා. ඒක නැවත නැවත සිද්ධ වෙන්නෙත් නැහැ. ඔව් ආපසු හැරෙන්නෙත් නැහැ. ඒක හරියට පඩි පෙළක එක දිගට ගමන් කරනවා වගේනේ. අනුක්‍රමයක් කියලා කියන්නේ පියවර ටික එක දිගට පහළට ගලාගෙන යනවා. ඒකයි හැරෙන්නේ කොහෙවත් නැහැ. ඒ වගේම නැවත නැවත සිද්ධ වීමක් නැහැ. ඒ නිසා අපි කියුව එකට අනුක්‍රමයක් කියලා. ඔව් උදාහරණයක් විදිහට අපි කිව්වා පෙළ පොතකට පිට කවරයක් දාන්න. එතකොට අපි අවශ්‍ය කොළ ටික අරගන්නවා. ඒක පොත මත තබාගෙන ප්‍රමාණය තීරණය කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පොතේ ඇතුල් පැත්තට මවා ගන්නවා. එතකොට පිට කවරේ ධාරයට ආසන්නව ඇතුල් පැත්ත අලවනවා. ওই විදිහට අපිට අවසානයේ පොතට පිට කවරයක් දාලා විමාව විදිහට ගන්න පුළුවන්. එතෙන්දි කොහෙවත් ආයේ හැරුණේ නැහැ. එක දිගට පියවර ටික ගමන් කරා. හරි. ඊට පස්සේ අපි කතා කරා ඍජු කෝණාශ්‍රික වර්ගඵලයේ හේම ගැන. නැත්නම් පරිමිතියයි වර්ගඵලයයි දෙකම හොයන එක ගැන කතා කරා. එතකොට අපි කිව්වා ඍජු කෝණාශ්‍රික වර්ගඵලය කියලා කියන්නේ දිග ගුණ කිරීම පළල කියන එකනේ. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග ප්‍රමාණය. ඒ කියන්නේ අපි කිව්වා දෙවාරයක් දිග දන පළල. එහෙනම් අපි කිව්වා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හෝ පරිමිතිය හෝ හොයන්න නම් අනිවාර්යෙන් අපි දැනගන්න ඕන දෙයක් තමයි
අපි අවබෝධ කරගන්න නැත්නම් අපි දැනගන්න ඕන தත්ත්වය තමයි දිග සහ පළල කියන එකනේ. දිග හා පළල කියන එක අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. හරි. ඊට පස්සේ අපි ඒක හොයාගත්තාට පස්සේ අපිට පුළුවන් වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. ඊට පස්සේ පරිමිතිය කියලා කියන්නේ දෙවාරයක් දිග ධන පළල. ඒ විදිහට අපිට අවසානයේ පරිමිතිය හා වර්ගඵලය කියන එක ප්‍රතිදානීය විදිහට ලබා ගන්න පුළුවන්. අවසානයේ නිමාව කියන එක එතකොට ආරම්භය සහ නිමාව අනිවාර්යයෙන්ම අඩංගු වෙන්න ඕන ඕනෑම ඇල්ගොරිතම් එක නැත්නම් ඕනෑම ගැලීම් සටහනක මේ විදිහට ආරම්භය හා අවසානය කියන එක අන්තර්ගත වෙනවා. ඊට පස්සේ ආදානය හා ප්‍රතිදානය කියන එක අපේ ගැලීම් සටහනේ තියෙන தත්ත්වයත් එක්ක වෙනස් වෙනවානේ. මෙතන නම් ඍජුකෝණාශ්‍රය පරිමිතිය හෝ වර්ගඵලයනේ. එතකොට පරිමිතිය වර්ගඵලය දෙකම හොයන අවස්ථාවේ අනිවාර්යෙන් දැනගන්න ඕන දේ තමයි දිගයි පළලයි. හරි. එතකොට අපි තේරීම ගැන කතා කරන්නේ. තේරීම නැත්නම් අපි කියන සිලෙක්ෂන් එකක් කියන්නේ අපිට දීලා තියෙනවා අන්න පාරවල් දෙකක් තියෙන මෙතන හැරෙන්න ඕන තැන අපි තීරණය කරා. ඒක තමයි තේරීම කියන්නේ. මම මේක පැහැදිලි කරගිය සතියේ සත්‍ය වීම හෝ අසත්‍ය වීම කියන කාරණා දෙක. එතකොට මෙතෙන්දී අපි කිව්වා ගෙදර තියෙන ෆෑන් එක වැඩ කරනවද නැද්ද කියන එක අපි තීරණය කරනවා. බලන්න ෆෑන් එකේ ස්විච් එක දැම්මා. විදුලි බලය තියෙනවද? විදුලි බලය තියෙනවා නම් ෆෑන් එකේ වරදක් නැත්නම් මොකුත් ඔන්න ෆෑන් එක වැඩ කරන්න ඕන. විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න ඕන. විදුලි බලය නැත්නම් ෆෑන් එක වැඩ කරන්න විදියක් නැහැ. විදුලි පංකාව ක්‍රියාත්මක නොවේ. ඒකට අපි කිව්වා මෙන්න මේ කොටුවට අපි කියනවා ඩිසිෂන් බොක්ස් එකක් නැත්නම් තේරීම් කොටුවක් කියලා. ඒකට මේ තේරීම් කොටුවේ ඔයාලට පේනවා ඊතල දෙකක් තියෙනවා ඔව් සහ නැත කියලා. අන්න ඔව් කියලා එකක් තියෙනවා නැත කියලා එකක්. එහෙනම් අපි තේරීමකදී කරන්නේ තීරණයක් ගන්නවා. ඒ කියන්නේ තෝරා ගැනීමක් සිදු කරනවා. ඔව් කියනවා නැත කියනවානේ. අවස්ථා දෙකක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේකට තේරීමක් කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලට පැහැදිලි දැන් අනුක්‍රමයකදී පියවර ටික එක දිගට ගලාගෙන ගියා. තේරීමකදී ඔන්න වෙනසක් කියනවා මොකද්ද? පියවර ටික මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා. තෝරන්න යම්කිසි තෝරා ගැනීමක් සිදු කරන්න. ඒකට තමයි අපි කියන්නේ තේරීමක් කියලා. එතකොට මෙතන නම් විදුලි බලය තියෙනවද නැද්ද කියන එක අනුව විදුලි පංකාව නැත්නම් ෆෑන් එක වැඩ කරනවද නැද්ද කියන එක ඔයාලා තීරණය කරනවා. හරි. එතකොට අපි අනුක්‍රමය සහ තේරීම කියන කාරණා දෙක ගැන කතා කරා. ඒ ආකාර දෙක ගැන කතා කරා. අපිට අද යන්න තියෙන්නේ පුනර්කරණය කියන ගැන කතා කරන්න. එන මාතෘකාව ලියා ගන්න පුනර්කරණය. හරි. ඒතර මම හිතන්නේ ගිය සතියේ සම්බන්ධ වෙලා හිටපු නැති දරුවෙකුට නම් පැහැදිලි ඇති ඔයාලා මේක අමාරු පාඩමක් නෙමෙයි 6 ශ්‍රේණියත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. 6 ශ්‍රේණියෙන් තමයි ආරම්භ වෙන්නේ පාඩම. එතකොට මේ අපි කතා කරන්නේ මොකද්ද? පරිගණකයක වැඩසටහන් නිර්මාණය කිරීමේ මූලික දේවල් ගැන. නැත්නම් ආරම්භක දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. අපි දන්නෝනේ පරිගණකවල ඕනෑ තරම් වැඩසටහන් තියෙනවා. ප්‍රෝග්‍රෑම් තියෙනවා. සොෆ්ට්වෙයාර්ස් තියෙනවානේ. ඒවා නිර්මාණය කරන්න පටන් ගන්න හැටි තමයි මේ කතා කරන්නේ. කොට හරියට මේ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේ පෙර පාසල් අවධිය ගැන තමයි අපි කතා කරන්නේ. හරි. කොට ওই විදිහට අපිට අවබෝධ කරගන්න පුළුවන්. හරි. 8යි තියෙන ක්ලාස් පිළිවෙලත් අපි බලමු. හරි. පුනර්කරණය කියන මාතෘකාව යටතේ අපි බලමු පුනර්කරණය කියන්නේ මොකක්ද කියලා. අපි කියනවා ඉංග්‍රීසියෙන් repetition කියලා කියනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ වචනේ දැක්කම පුනර්කරණය. නැත්නම් මේ repetition කියන වචනය දකිද්දී ඔයාලට තේරෙනවා මේකේ තියෙන මොකද්ද? නැවත නැවත සිදුවීමක්. නැවත නැවත සිදුවීමක් කියලා කියන්නේ මොකක්ද? උදාහරණයක් විදිහට මෙතන දීලා තියෙනවා දුන්නේ. බලන්න ඔයාලා හැමෝම දන්න ජල චක්‍රයනේ. ඔයාලා ජල චක්‍රය ගැන දන්නවනේ. එතකොට ඔයාලා විද්‍යාවදී ඉගෙන ගන්නවා අපිට මේ පරිසරයේනේ තියෙන ජලය කියන සම්පත අපි දන්නවා මේක චක්‍රයක් විදිහට තියෙන. ඒ කියන්නේ චක්‍රයක් කියලා කියන්නේ රවුමක් විදිහට. නැත්නම් මේක සිද්ධ වෙන්නේ මේක නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආකාරයට. කොහොමද? බලන්න අපි දන්නවා අපේ ජලාශවල, ගංගාවල, වැව් පොකුණු වල, සාගරවල තියෙන ජලය වාෂ්පීකරණය වෙනවා. ඒ කියන්නේ දහවල් කාලේ හිරු රශ්මිය අධික වුණාට පස්සේ අපි දන්නවා මේ ජලය වාෂ්ප වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලයි වැස්ස දිනයක ඔයාලගේ මිදුලේ වතුර පිරලා තියෙනවානේ. ඒකට ඒ වතුර වලින් ටිකක් පරිසරයට පස්සට උරා ගන්නවා. සමහර ඒවා ගලාගෙන යනවා. සමහර ඒවා
ඔන්න තද මේ අවරශ්මිය දිනනවා නම් ඔන්න වාෂ්ප වෙලා යනවා. උන් මේ වාෂ්පන ජලය කොහෙටද යන්නේ? ඔව් මේ ජලය යනවා වලාකුළු වල. නැත්නම් අපි කියන ඝනීභවණය වෙනවා කියලා. ඝනීභවණය වෙනවා කියලා කියනවා. උන් මේ වාෂ්ප ඔව් මේවා ජල වාෂ්ප විදියට පවතිනවා. මේ විදිහේ වලාකුළු නිර්මාණය වෙනවා. එතකොට මේ වලාකුළු වල තියෙන වාෂ්ප ජලය එතකොට ද්‍රව තත්ත්වයටපත් වෙනවා නැවතත්. ඔව් ද්‍රව තත්ත්වයටපත් වෙලා මෙන්න වර්ෂාව විදියට පොළොවට වැටෙනවා. මේ වැටෙන ජලය නැවතත් වාෂ්ප වෙනවා. නැවතත් මේ විදියට එනවා. වහිනවා. ආයිත් පොළොවට වැටලා ටිකක් මුහුදට ගලාගෙන යනවා. ටිකක් පොළොවට උරා ගන්නවා. අනිත් ටික මේ විදියට වාෂ්ප වෙනවා. ඔන්න ඔය ආකාරයේ චක්‍රයක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මේක නැවත නැවත සිද්ධ වෙනෝනේ. නැවත නැවත සිද්ධ වෙන දෙයක් තමයි ජල චක්‍රය කියලා කියන්නේ. නැත්නම් ජලය අපේ පරිසරයේ තියෙන පොළොවේ තියෙන ජලය ටික උරා ගන්නවා, වාෂ්පීභවනය වෙනවා, වාෂ්පීකරණය වෙනවා. ඔයාලා දන්න ශාක වලින් ජලය වාෂ්ප වෙනවා. එතකොට මේ ටික නැවතත් වලාකුළු හරහා වැස්ස විදියට පොළොවට ලැබෙනවා. ඒක තමයි චක්‍රයක් කියලා කියන්නේ. නැත්නම් මේක නැවත නැවත සිද්ධ වෙන දෙයක්. හරි. ඒතර බලන්න ඇල්ගොරිතම් එක ඇති උපදෙස් එකක් හෝ කීපයක් නැවත නැවත ක්‍රියාත්මක. හරියට වර්ෂාව ලැබෙන විදිය අනුව නැත්නම් ජල චක්‍රය වගේ තමයි ඇල්ගොරිතම් එක තියෙන උපදෙස් එකක් හරි කීපයක් හරි ඒක නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත ඒ දේ සිද්ධ වෙන එකට අපි කියනවා පුනර්කරණයක්. එතකොට පුනර්කරණයක් සිදුවන්නේ අදාළ කොන්දේසියක් තෘප්ත වීම හෝ තෘප්ත නොවීම අනුව. එතකොට පුනර්කරණයක් සිද්ධ වෙන්නේ අදාළ කොන්දේසිය සම්පූර්ණ වෙනකන් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාලට මේකෙන් පස්සේ තියෙනවා කැටයකට සල්ලි දෙවීම ගැන කතා කරන්න. එතකොට ඔයාලා දන්නවා කැටයකට සල්ලි දාන්න පුළුවන් අපිට කැටය පිරෙනකන් නේ. ඔව්. කැටයෙන් සල්ලි ගන්න නැත්නම් කැටය පිරෙනකන් සල්ලි දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔන්න එක කාසියක් දැම්මා. කැටය පිරিলাද නැද්ද කියන එක අනුව අපි තව කාසි දාන්න පුළුවන්. අවසානයේ කැටය පිරුණාට පස්සේ තමයි අපිට අන්නේ දේ නතර කරන්න වෙන්නේ. ඒ කියන්නේ නැවත නැවත අපිට කාසි දාන්න පුළුවන් කැටයකට නේ. ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් අපි ලියාගමු. ලියා ගන්න. ඇල්ගොරිතම් එක ඇති ඇල්ගොරිතම් එක ඇති උපදෙස් එකක් හෝ කිහිපයක් නැවත නැවත ක්‍රියාත්මක වීම. නැවත නැවත ක්‍රියාත්මක වීම පුනර්කරණය වරහන් ඇතුළේ ලියා ගන්න ඉංග්‍රීසි වචනය repetition කියන එක ලෙස හඳුන්වයි. ඔව් ඔයාලා දන්නවනේ නැවත නැවත සිද්ධ වෙනවා. අපි කියනවා repeat කියලා කියනවා. එතකොට මෙතන පුනර්කරණය දක්වන්න අපි repetition කියන වචනේ යොදා ගන්න. හරි. එතකොට නැවත නැවත සිදුවීම තමයි පුනර්කරණය කියලා සරලවම අදහස. ළඟට ලියා ගන්න. පුනර්කරණයක් සිදුවන්නේ අදාළ කොන්දේසියක් තෘප්ත වීම හෝ තෘප්ත නොවීම අනුව. තෘප්ත වෙනවා කියලා කියන්නේ අදහස මොකක්ද? තෘප්ත වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ වෙනවා කියන අදහසක් තමයි තියෙන්නේ. කොන්දේසිය සත්‍ය වෙනවා. ඊට වඩා ඒක සම්පූර්ණ වීමක් කියන අදහස තමයි තියෙන්නේ. අපි තේරීමේදී කතා කරේ අසත්‍ය හෝ සත්‍ය හෝ අසත්‍ය වීමක්. මෙතන කියන්නේ තෘප්ත වීමක් හෝ තෘප්ත නොවීමක්. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ වීමක් වගේ අදහසක් තමයි මෙතන කතා කරන්නේ. උඩ පුනර්කරණය නැත්නම් නැවත නැවත සිදුවීම අවසන් වෙන්නේ ඒ අදාළ ක්‍රියාදාමය සම්පූර්ණ වුණාට පස්සේ. හරි. අපි බලමු උදාහරණයක් විදියට පුනර්කරණයක් සිදු වෙන අවස්ථාවක් ගැන. හරි. දැන් මම කලින් කිව්වා වගේ ඔයාලට මේක දීලා තියෙනවා.
කැටයට කාසි දමන අයෙකු නිතිපතා කරනුයේ කැටය පිරෙන අතුරු නැවත නැවත කාසි දැමිය වේ. උදාහරණයක් විදිහට ඔයාලා ගාව කැටයක් තියෙනවා ඔයාලා පොඩි කාලේ හරි දැන් හරි කැටයක් භාවිතා කරනවා නම් ඔයාලා ඔයාලගේ ළඟට එන නැත්නම් ඔයාලට ලැබෙන ඔයාලට අම්ල දාතල දෙන්න හරි ඔයාලට ලැබෙන කාසි නැත්නම් සල්ලි ඔයාලා කැටයට දාන්න ඉතිරි කරනවානේ. එතකොට ඔයාලා දන්නවා ඔයාලා කැටේ ප්‍රමාණය අනුව ඔයාලා තීරණය කරනවා දවස් ගානේ සල්ලි දාන්න. හැබැයි සල්ලි ගන්න නැත්නම් ඔයාලට මොන යම් කිසි අවස්ථාවක කැටය පුරව ගන්න පුළුවන්. එතකොට අපි දවස් ගානේ කැටයට සල්ලි දානවා නම් අපි දන්නවා මේක පිරෙන අවස්ථාව වෙනකම් අපිට සල්ලි දාන්න පුළුවන් නේ. ඔව්. එතකොට කොන්දේසිය සම්පූර්ණ නැත්නම් කොන්දේසිය තෘප්ත වෙනවා කියලා කියන්නේ කැටය පිරෙන තෙක්. කැටය පිරුණාට පස්සේ තමයි කොන්දේසිය සම්පූර්ණ වෙන්නේ. එබැවින් මෙහිදී කාසි දැමීම නැමැති ක්‍රියාව කැටය පිරීම යන කොන්දේසිය සැපිරෙන තෙක් නැවත නැවත සිදු කරනවා. ඔයාලා දන්නවා කැටය පිරෙනකන් ඔයාලට සල්ලි දාන්න පුළුවන්. ඒක තමයි මෙතන පුනර්කරණය කියන එක අපිට තේරුම් ගන්න අවස්ථාවක් තියෙන්නේ. ඒ කියන්නේ පුනර්කරණයේදීත් වෙන්නේ කොන්දේසිය සත්‍ය වෙනකම් අපිට නැත්නම් කොන්දේසිය සම්පූර්ණ වෙනකම් අපිට ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාලට මෙතන ඇල්ගොරිතම් එකක් දීලා තියෙනවා. එතකොට මේකේ ආරම්භය හා අවසානය කියන එක නැත්නම් ආරම්භය නිමාව කියන එක අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙන ආරම්භය හා නිමාව කියන එක. ඊට පස්සේ බලන්න කාසි දැමීමට කැටයක් ගැනීම. එතකොට කාසි දාන්න කැටයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔන්න කැටයට කාසි දැමීම. කැටයට කාසි දාලා තියෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න තියෙනවා මෙතන තේරීමක් සිදුවන අවස්ථාවක් නේ. එතකොට එතන තේරීමකුත් තියෙනවා. තේරීමක් සහ පුනර්කරණයක් කියන එක නේ. එතකොට පුනර්කරණදි වෙන්නේ මෙන්න මේ අවස්ථාව. නැවත නැවත සිද්ධ වෙන්නේ. අපි බලමු දැන් කැටය පිරී ඇතිද? එහෙනම් කාසි දාන ප්‍රමාණයත් එක්ක අපි ගන්නවා කැටය පිරලද නැද්ද කියලා. එහෙනම් නැතනම් මොකද වෙන්නේ? කැටය පිරලා නැත්නම් ආයිත් කාසි දානවා. මෙන්න ආයිත් මෙතෙන්ට යනවානේ. ඔව්. කැටය පිරී ඇතිද නැත? කැටයට කාසි දැමීම. ආයිත් කැටය පිරී ඇතිද නැත? කැටයට කාසි දැමීම. ඔය අවස්ථාව කැටය පිරෙනකම්ම සිද්ධ වෙනෝනේ. කැටය පිරලාද කියලා බලනවා. නෑ. නැවතත් කාසි දානවා. නැවතත් බලනවා. ඒත් පිරලා නැහැ. නැවතත් කාසි දානවා. අන්න පුනර්කරණයක් වෙනවා. ඒ කියන්නේ ඒ දේ නැවත නැවත සිද්ධ කරනවා. අවසානයේ මේක සම්පූර්ණ වෙන්නේ කැටය පිරුණාට පස්සේනේ. කැටය පිරුණාට පස්සේ තමයි අපේ කොන්දේසිය තෘප්ත වෙන්නේ. එහෙනම් ඔන්න යම්කිසි අවස්ථාවක කැටය පිරලාද කියලා අහලා ඔව් නම් ඔන්න එතනින් පස්සේ නිමාව. ආයෙත් ඒක නැවත නැවත සිද්ධ කරන්න බෑ. මොකද කැටය පිරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි අපි සරලවම පුනර්කරණය කියලා දක්වන්නේ. ඔව්. පුනර්කරණය වශයෙන් අපි දක්වන්නේ කොන්දේසිය ආයෙත් නැවත නැවතත් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා පුනර්කරණය නැත්නම් රෙපිටිෂන් කියලා කියනවා. එහෙනම් අපි උදාහරණයක් විදිහට මේ ඇල්ගොරිතමය ඔයාලා ලියාගමු. ලියාගනිද්දී ඔයාලා අවබෝධ කරගන්න ආරම්භය හා නිමාව ඔයාලා සංකේතවත් කරන්න ඕන මේ අදාළ කොටුවෙන් නැත්නම් ඒ අදාළ සංකේතේ. මේ සංකේතය ඇතුලේ තමයි ඔයාලා ආරම්භය හා නිමාව ලියන්න ඕන. මේ ආරම්භයෙන් පටන්ගෙන අදාළ සංකේත තුල තමයි ඔයාලා මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ලියන්න ඕන. ඒ නිසා සංකේත වෙනස් කරන්න බෑ. මේවා සම්මත සංකේත, පොදු සංකේත නිසා මේ සංකේත හරියට භාවිතා කරලා ඇල්ගොරිතමය ලියා ගන්න. හරි. උඩ ආරම්භය කාසි දැමීමට කැටයක් ගන්නවා. ඊට පස්සේ කැටයට කාසි දානවා. ඊට පස්සේ බලනවා කැටය පිරලාද නැද්ද කියලා නේ. ඒ අනුව අදාළ කොන්දේසිය තෘප්ත වෙනකම් මොකද්ද මෙතන තියෙන කොන්දේසිය කැටය පිරලාද නැද්ද කියන්නේ. කැටය පිරලා නම් ඔන්න අපිට දැන් කාසි දාන්න බෑ. කැටය පිරලා නැත්නම් අපිට
ආයෙත් කාසි දාන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එතකොට අදාළ ගැලීම් සටහන තනියම සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ ඔයාලට දැන් විභාගෙ දෙනවා ගැලීම් සටහන් වගේ දේවල් ඉස්සෙන් පුරවන්න වෙනවා. ඒ වගේම ඔව් සම්පූර්ණ කරන්න වෙනවා තනියම නිර්මාණය කරන්න වෙනවා. ඒ නිසා ඔයාලා උත්සාහ කරන්න. මම ඊළඟට දෙනවා ඔයාලට තනියම එකක් නිර්මාණය කරන්න. හරි. එතකොට ලියාගෙන මේ යටතේ ලියා ගමු. ඔව්. අපි පොඩි පැහැදිලි කිරීමක් කරගමු මේ ගැලීම් සටහන ගැන. ඔව්. ලියාගන්න. කැටයට කාසි දමන අයෙකු නිතිපතා කරනුයේ. ඒ කියන්නේ හැමදාම නිතිපතා කරනුයේ කැටය පිරෙන තුරා. කැටය පිරෙනකම්. ඔව්. ඔයාලට වැඩ පොතේ තියෙන අභ්‍යාසමම කරනවා. ඔයාලට පාඩම් මම හිතන්නේ මේ පාඩමයි තව පාඩම් දෙකයි තියෙන ICT වල. මේ පාඩම් අවසන් වුණාට පස්සේ ඔයාලට මම ඉතිරි කාලය යොදාගෙන ඔයාලට වැඩ පොතේ තියෙන ගැටලු සහ ප්‍රශ්න පත්‍ර ආදී සාකච්ඡා කරනවා. ඒ වගේම ඊට පස්සේ වෙලාව යොදා ගන්න ඔයාලගේ ගණිත හෝ විද්‍යාව පාඩම් වලට. සාමයේ ICT තව පාඩම් දෙකක් තියෙනවා. එකක් මේ PowerPoint නැත්නම් මේ විද්‍යුත් සමාර්පණ කියන එක තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාල භාවිතය කියන එක තමයි ඔයාලට තියෙන පාඩම් දෙක ඉතිරි. ඒ දෙක අවසන් කරලා පස්සේ ඉතිරි වෙලාව වැඩ පොතේ තියෙන ඔයාලට ගැටලු තියෙනවා. මම හිතන්නේ මම හැමෝටම කිව්වා වැඩ පොතේ තියෙන අභ්‍යාස කරන්න කියලා. ඒ නිසා ඔයාලා ඒක කරලා තියාගන්න. මම ඉදිරි දවසක ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. වැඩ පොතේ තියෙන ගැටලු සහ ඒ දේවලුත් කතා කරන ඒ වගේම ඔයාලට ප්‍රශ්න පත්‍ර ආදියත් සාකච්ඡා කරන ඉදිරියේදී. හරි. එහෙනම් අපි ලියාගමු. කැටයට කාසි දමන අයෙකු නිතිපතා කරනුයේ කැටය පිරෙන තුරා. කැටය පිරෙනකම්. කැටය පිරෙන තුරා. දැන් කැටය පිරෙන තුරු නැවත නැවත කාසි දැමීම වේ. කැටය පිරෙනකන් නැවත නැවත කාසි දාන එක තමයි කරන්නේ. හරි. ඒ යටතේ ලියා ගන්න. එබැවින් මෙහිදී කාසි දැමීම නැමැති ක්‍රියාව. මොකද මෙතන ක්‍රියාව තමයි කාසි දාන්නේ. කාසි දැමීම නැමැති ක්‍රියාව කැටය පිරීම යන කොන්දේසිය සපිරෙන තෙක්. නැත්නම් ඔව් සම්පූර්ණ වෙනකම්. කැටය පිරීම යන කොන්දේසිය සපිරෙන තෙක් නැවත නැවත සිදු කෙරේ. හරි. ඔය විදිහට අපිට ඔව් කාසි කැටයට දැමීම ගැන ගැලීම් සටහනක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට දැන් ඔයාලා තනියම එකක් නිර්මාණය කරන්න බලන්න.
පෑනක් අරගෙන පෑනි තින්ත තියෙනවා නම් දිගට ලියන්න පුළුවන්. පෑන් තින්ත ඉවරයි නම් තව දුරටත් ලියන්න බෑ. ඒ ගැන අපිට කොහොමද ඔය වගේ ගැලීම් සටහන් නිර්මාණය කරන්න පුළුවන්. ඒකට ඔයාලා පෑනක් අරගන්නවා ලියන පෑන. පෑනි තින්ත තියනවද නැද්ද කියලා බලනවානේ. එතකොට පෑනි තින්ත තියෙනවා නම් ඔයාලට ලියන එක නැවත නැවත කරන්න පුළුවන් නේ. පෑනි තින්ත නැත්නම් ඔන්න ලිවීම එතනින් නිමා කරන්න වෙනවා. එතකොට ඒකට බලන්න තනියම උත්සාහ කරන්න ඇල්ගොරිතම් එක නැත්නම් මේ වගේ ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. ඒකට ආරම්භය හා නිමාව කියන එක අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. ආරම්භය හා නිමාව කියන එක අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕන. ඒ වගේම ඔයාලට තීරණයක් ගන්න තැනකුත් තියෙනවා. ඩිසිෂන් බොක්ස් එකකුත් තියෙනවානේ. තීරණයක් ගන්න අවස්ථාවකුත් තියෙනවා. හරි. එතකොට අපි කොහොමද ඒක නිර්මාණය කරන්නේ? ඔව්. එතකොට බලන්න. දැන් අපි තීරණය කරන්න ඕන මොකද්ද අපි කරන්න කියලා නේ. අපිට කරන්න තියෙන්නේ පෑනක් අරගෙන පෑනේ තින්ත තියෙනවා නම් හෝ නැත්නම් නේ. කියන සාධකය නැත්නම් පෑනේ තින්ත තියෙනවද නැද්ද කියන එක අනුව අපිට ලිවීම කියන එක නැවත නැවත සිද්ධ කරනවද? ලිවීම අවසන් වෙනවද කියන එක තීරණය කරන්න පුළුවන්. බලන්න. පුනර්කරණය වීමට අදාළ කොන්දේසිය පරීක්ෂා කිරීම ක්‍රම දෙකකට සිදු කළ හැකියි. එතකොට ඔයාලා ලියපු ආකාරය ඔයාලට ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. බලන්න. එකක් තමයි ඔයාලට තීරණය නැත්නම් ඩිසිෂන් එක ලියන්න පුළුවන්. ඩිසිෂන් බොක්ස් එක ඇතුලේ තේරීම් කොටුව ඇතුලේ ලියන්න පුළුවන් පෑනි තිබෙනවද කියන එක. එහෙම නැත්නම් තව කෙනෙකුට ලියන්න පුළුවන් පෑනි තීන්ත ඉවරද කියන එක. ওই දෙකම ලියලා අපිට ආකාර දෙකකට ගැලීම් සටහන් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට බලන්න පුනර්කරණය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කොන්දේසිය පරීක්ෂා කිරීම ළඟට එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසු කොන්දේසිය පරීක්ෂා කිරීම. හරි. එතකොට ඔන්න අපිට ආකාර දෙකකට කරන්න පුළුවන් කියලා පැහැදිලි වෙනවා. එකක් තමයි පෑනක් ගන්නවා. පෑනක් අරගෙන පෑනි තින්ත තියනවද කියලා බලනවානේ. තියනවා නම් ලියනවා. නැවත නැවත ලියීම සිද්ධ කරන්න පුළුවන්. නම් පෑනි තින්ත නැත්නම් අපිට එතනින් නිමාව නැත්නම් අවසානයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට එකවරක් ලියලා පෑනක් අරගෙන අපි ලියලා බලනවා තින්ත තියෙනවද නැද්ද. පෑනක් ගත්තා ලිවීම සිද්ධ කරා. ඒ කියන්නේ එක්වරක් පරීක්ෂා කරා. ඔන්න අපිට ඊළඟට තීරණයක් ගන්න වෙනවා. පෑනි තීන්ත ඉවරද නැත්නම් ආයෙ ලියන්න පුළුවන්. පෑනි තින්ත ඉවරද ඔව් නම් එතනින් නිමාවට යන්න වෙනවා. ඒ කියන්නේ අවසානයේ. හරි. ඔය ආකාරයට අපිට ඔව් පෑනක තින්ත ඉවරද නැද්ද කියලා කාරණේ සම්බන්ධ කරගෙන මේ ආකාර දෙකකට අපිට ගැලීම් සටහන් නිර්මාණය කරගන්න පුළුවන්. ආකාර දෙකකට එකක් තමයි පෑනි තින්ත තියනවද කියන එක අනුව අනිත් එක පෑනි තින්ත ඉවරද කියන කාරණය අනුව. ඒකට අපි ඉවරද කියන එක විතර පරීක්ෂා කරලා තියෙන එකවරක් ලියලානේ. ඒකට මෙතන අපි පෑන ගත්ත ගමන් පෑන දිහා බලනවා. පෑනි තින්ත තියනවද කියලා. බැලුවා. තියනවා නම් ලිව්වා. නැවත නැවත ලියන්න පුළුවන්. නැත්නම් ඔන්න එතනින් නිමාව. හරි. ඒකට ඔයාලා මේ ආකාර දෙකම ගැලීම් සටහන් දෙක නිර්මාණය කර ගන්න ඕන. දැන් ඔයාලා නිර්මාණය කර ආකාරය
මොන ආකාරයක වුණත් ගැටලුවක් නැහැ. ඔයාලා ආකාර දෙකම ගැලීම් සටහන් දෙක ආකාර දෙකටම නිර්මාණය කරගන්න. ඊට පස්සේ අපි මේ ගැන සටහනක් ලියාගමු. එතකොට මේ වම් පැත්තේ තියෙන ආකාරය ලිවීමට පෙර තීන්ත තිබේදයි පරීක්ෂා කරන්නනේ. හරි. ඊළඟට දකුණු පැත්තේ තියෙන්නේ එක්වරක් ලිවීමෙන් පසු එක සැරයක් ලියලා බලනවා අපි තීන්ත තියෙද නැද්ද කියලා. ඔව් එකවරක් ලිවීමෙන් පසුව තීන්ති වර්ධයි පරීක්ෂා කිරීම. හරි. ඔය ආකාර දෙකම ඔයාලා ගැලීම් සටහන් දෙක නිර්මාණය කරගෙන අපි ඒ ගැන ලියාගමු. ඔව්. පන්ති තියෙන දරුවෙක් ඉන්නවා නම් මම හිතන්නේ මේ ඔයාලා මම වීඩියෝ එක YouTube එකට දාන්නම්. කාට හරි සම්බන්ධ වෙන්න බැරි වුණොත් කොයි හරි අවස්ථාවකදී ඔයාලට වීඩියෝ එක බලලා ඉතිරි කොටස් සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි අද මම ස්ක්‍රැච් ගැන ගන්නවා ඔයාලට. ඔයාලා වැඩ කළත් ඇති ස්ක්‍රැච් එක. ඒ නිසා මේ පුළුවන් නම් සම්බන්ධ වෙලා ඉන්න. ඔයාලා ගැටලුවක් තියෙනවා නම් කාට හරි සපන්ති හරි මොනවා හරි දෙයක් ඔයාලා වීඩියෝ එක බලලා මේ දේවල් අවබෝධ කරගන්න. හරි. එතකොට අපි දැන් කතා කරේ පුනර්කරණය කියන මේක ඔයාලා වැදගත් වෙනවා. මේ පාඩම වලට 6 ශ්‍රේණිය තිබුණා, 7 ශ්‍රේණිය තියෙනවා, 8 ශ්‍රේණිය ඉගෙන ගන්න තියෙනවා, 9 ශ්‍රේණියත් ඉගෙන ගන්න තියෙනවා. නිසා මේ පාඩම ගැන හරියට තේරුම් ගන්න. ඊට පස්සේ 8 ශ්‍රේණිය ටික ඔයාලට ලේසි ඉගෙන ගන්න ගියාට පස්සේ 8 ශ්‍රේණිය තියෙන පාඩම ලේසි වෙනවා මේ ටික හරියට ඉගෙන ගත්තොත්. හරි. ඒකට දැන් අපි එන ලියාගමු. ඔයාලා මම හිතන්නේ ගැලීම් සටහන් දෙකම නිර්මාණය කරගන්න ඇති. මේ වම් පැත්තේ තියෙන ගැලීම් සටහනට යටින් ඔයාලා ලියා ගන්න ලිවීමට පෙර තින්ත තිබේද පරීක්ෂා කිරීම. යටින් හරි ඔයාලට උඩින් ඉඳ තියෙනවා නම් හරි. ඊට අදාළ ඔව් අපි මෙතෙන්දි කරන්නේ ලිවීමට පෙර තින්ත තිබේද පරීක්ෂා කිරීම. මෙතෙන්දි අපි කරන්නේ මේ දකුණු පැත්තේ තියෙන එකේදී එකවරක් ලිවීමෙන් පසු එකවරක් ලියලා තමයි අපි තින්ත තියනවද කියලා පරීක්ෂා කරන්නේ. හරි. දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි ඇති පුනර්කරණය කියන එක ගැන නැවත නැවත සිද්ධ වීමක් තමයි පුනර්කරණය කියලා කියන්නේ. අපි බලමු මේක කොහොමද අපි ප්‍රායෝගිකව යොදාගන්නේ කියලා. ඒ නිසා දැන් අපි එන ලියාගමු. ලියාගන්න. පුනර්කරණය වීමට අදාළ කොන්දේසිය පරීක්ෂා කිරීම ක්‍රම දෙකකට සිදු කළ හැකි බව ඉහත ගැලීම් සටහන් මගින් පැහැදිලි වේ. ඉහත ගැලීම් සටහන් මගින් පැහැදිලි වේ. එතකොට අපිට ආකාර දෙකකට කරන්න පුළුවන් කියලා මේ ගැලීම් සටහන් මගින් අපි කියන ෆ්ලෝ chart එකක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් ආකාර දෙක ගැන අපි ලියාගමු. පළවෙනි එක තමයි අපි පෑන අරගෙන තින්ත තියද නැද්ද කියලා බලනවා. ඒක තමයි පළවෙනි එක ලියා ගන්න. පුනර්කරණය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ කියන්නේ පුනර්කරණය ආරම්භ කරන කලින් පුනර්කරණය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කොන්දේසිය පරීක්ෂා කිරීම. කොන්දේසිය තමයි මොකද්ද? ඔකට මේ ලියන ගමන් බලන්න මොකද්ද මේ කොන්දේසිය කියලා ලියන දේ ගැන අවබෝධයෙන් ලියන්න.
කොන්දේසිය තමයි පෑනේ තින්ත තියනවද නැද්ද කියලා. එහෙනම් අපි ඔව් පුනර්කරණය ආරම්භ කිරීමට ප්‍රථම ඔව් අපි ලියන්න කලින් බලනවා පෑනේ තින්ත තියනවද කියලා. ඒක තමයි පළවෙනි ආකාරය. හරි. දෙවෙනි ආකාරය තමයි එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසු කොන්දේසිය පරීක්ෂා කිරීම. දෙවෙනි ආකාරය එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසු. ඒ කියන්නේ එකවරක් ලියලා බලනවා පෑනේ තින්ත තියනවද නැද්ද කියලා නේ. දැන් කඩේකට ගියාට පස්සේ පෑනක් ගන්න ගියාට පස්සේ කඩේ ඉන්න මුදලාලි මොකද කරන්නේ පෑනක් අරගෙන කොලේක ලියලා බලනවා මේක ලියවෙනවද නැද්ද කියලා. අන්න එකවරක් ලිවීමෙන් පසු පරීක්ෂා කරනවා. අන්න. එතකොට ඒ අලුත් පෑනක් නේ. ඉතින් අපි තින්ත ටිකක් අවසන් වෙච්ච එකක්. අන්න තින්ත අවසාන කෙලවර වගේ තියෙන පෑනක් අරගෙන බලනවා. ඔය එකවරක් ලියලා බලනවා. ලියලා තින්ත තියනවා කියලා අවබෝධ වුණා නම් අපිට නැවත නැවත ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. නිසා එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසු කොන්දේසිය පරීක්ෂා කිරීම. ඒ දෙවැනි ආකාරය. ඒකට දැන් අපි 1 හා 2 ගැන අවබෝධයක් තියෙනවා. ඔය විදිහට ෆ්ලෝ chart නැත්නම් ගැලීම් සටහන් නිර්මාණය කිරීමේදී අපි කොන්දේසිය අනුව තේරුම් ගන්නවා මේ මොන ආකාරයට සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් අපි යටතේ ලියාගමු. පෑනේ තීන්ත ඉවර වෙන තුරු. පෑනේ තීන්ත ඉවර වෙන තුරු. පෑනේ තීන්ත ඉවර වෙන තුරු. ලිවීම නැමැති ක්‍රියාව. ලිවීම නැමැති ක්‍රියාව ලිවීම නැමැති ක්‍රියාව නැවත නැවත සිදු වේ. එහෙනම් ලිවීම නැමැති ක්‍රියාව ඔව් නැවත නැවත සිද්ධ වෙනවා මොන කොන්දේසිය අනුවද පෑනේ තින්ත තියනවද නැද්ද කියන කාරණය අනුව තමයි ලියන එක නැවත නැවත සිද්ධ වෙන්නේ. හරි. ඔයාලා ලියන්න ගනු පෑනේ ඔයාලා බලනවා අවසානයේ තින්ත තියනවද නැද්ද කියලා. තින්ත තියනවා කියලා ඔයාලා තේරුම් ගත්තොත් ඔයාලා එකෙන් ලියන්න ගන්නවා නැවත නැවත. තින්ත අවසන් වුණු ගමන් ඔයාලා මොකද කරන්නේ? පෑන ඉවත් කරනවා. ඒ කියන්නේ ලිවීම සදා ඒ පෑන භාවිතා කරන්නේ නැහැ. ඒක තමයි මේ නිමාව කියලා කියන්නේ. හරි. එහෙනම් පෑනේ තින්ත ඉවර නැතුරු ලිවීම නැමැති ක්‍රියාව නැවත නැවත සිදු වෙයි. ඒක තමයි අපි කියන්නේ පුනර්කරණය වෙනවා. පුනර්කරණය වේ. දැන් පුනර්කරණය කියන එක ඔයාලට තේරුම් ගන්න ඕන. පුනර්කරණය කියලා කියන්නේ නැවත නැවත සිද්ධ වෙන එක. අනුක්‍රමය කියන්නේ මොකද්ද? දැන් මතක් කරන්න පළවෙනි දෙවෙනි හා තුන්වෙනි මේ ආකාර තුන අනුක්‍රමයක් කියලා කියන්නේ පියවර ටික ගලාගෙන යනවා. හරියට පඩි පෙළක ඉහළට නැගගෙන යනවා වගේ. එතකොට තේරීමක් කියලා කියන්නේ මොකද්ද? තේරීමකදී අපිට ඔව් හෝ නැත කියන අවස්ථා දෙකකට. සත්‍ය හෝ අසත්‍යයි කියන එක අපිට කොන්දේසියක් විදිහට තියෙනවා. මේ වගේ තේරීම් කොටුවක් තුල ඔව් හෝ නැත කියන අවස්ථාවක් වෙනවානේ. ඔව් හෝ නැත පෑන් එක වැඩ කරනවා කියන කාරණේ විදුලිය තියෙනවා නම් අපි පෑන් එක දාලා බලනවා. පෑන් එක වැඩ කරනවද? අන්න වැඩ කරනවා නම් අපි ඔව් විදුලිය තියෙනවා නම් වැඩ කරනවා. විදුලිය නැත්තම් මොකද වෙන්නේ? පෑන් එක වැඩ කරන්නේ නැහැ. ඒක තමයි තේරීමකදී අපි සරලව බැලුවේ. ඊට පස්සේ දැන් අපි කතා කරා පුනර්කරණය කියන එක. පුනර්කරණයේදී අපි කතා කරේ නැවත නැවත සිද්ධ වෙන එක. නැවත නැවත සිද්ධ වෙනවා. හරි. දැන් අපිට පැහැදිලි ආකාර තුන. ඒ නිසා අපිට මේ ආකාර තුනෙන් ඕනම ගැලීම් සටහනක් දුන්නොත් ඔයාලට ඒක සම්පූර්ණ කරන්න තනියම නිර්මාණය කරන්න හැකියාව තියෙන්න ඕන. අපි බලමු ඉදිරියේදී ඔයාලගේ වැඩ පොතේ තියෙන අභ්‍යාසත් එක්ක සාකච්ඡා කරද්දී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී මම තවදුරටත් මේ ගැන පැහැදිලි කරන්නම්. හරි. එහෙනම් අපි යමු ඊළඟට. අපිට යන්න තියෙන ඊළඟට වැදගත් කොටසක්. මේක ඔයාලට 8 ශ්‍රේණිදි 9 ශ්‍රේණිදි කියන පන්ති දෙකේදී හමු වෙනවා. ඒ නිසා මේ හරියට තේරුම් අරගමු. මේක ප්‍රායෝගිකව අපිට මේ දේවල් භාවිතා කරන්න පුළුවන් වැඩසටහනක්. අපි කියන ස්ක්‍රැච් කියන්නේ. ඔව් ඔයාලා භාවිතා කරලා ඇති, ඔයාලා දන්නවා ඇති, භාවිතා කරලා ඇති, වැඩ කරලා ඇති. ඔව් මේ ගැන වීඩියෝ බලලා ඇති. ඒ නිසා ගොඩක් අය මම හිතන්නේ දැනුවත් ඇති මේ ස්ක්‍රැච් ගැන. එතකොට මේ ස්ක්‍රැච් කියන්නේ මොකක්ද? හරි. බලන්න. ස්ක්‍රැච් ක්‍රමලේඛන මෘදුකාංගයේ හඳුන්වා දීම හා වැඩසටහන් භාවිතය. හරි.
ඔව් කලින් පිටුවට දාන්න කියලා වෙලා තියෙනවා අපි හරි කාට හරි ලියා ගන්න බැරිුණා නම් බලන්න මම නෝට් එක ගෲප් එකටත් එවනවා අඩුපාඩු තිබුණොත් ඔයාලා සම්පූර්ණ කරගන්න පුළුවන් හරි කලින් එකේදී කතා කරේ පුනර්කරණය කියන එක සම්බන්ධව පොඩි උදාහරණයක් හරි එහෙනම් මේකේ මොන හරි අඩුපාඩු තිබුණා නම් ඔයාලා පාඩමෙන් පස්සේ සම්පූර්ණ කරගන්න මම නෝට් එක ගෙවනවා group එකට හරි එහෙනම් අපි බලමු දැන් ඊළඟට scratch මෘදුකාංගය ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. ඒකට මොකද්ද මේ scratch වලින් අපි කරන කාර්යය කියලා කතා කරනවා. ඒක බලන්න දෘශ්‍ය වැඩසටහන් සංවර්ධන මෙවලම වන scratch උපදේශ කාණ්ඩ command block සහිත අන්තර් ක්‍රියාකාරී සිත් ඇද ගන්නා සුළු සරල පරිගණක වැඩසටහන් නිර්මාණය කළ හැකි මෘදුකාංගයකි. ඒකට මේ කියන කතාව මොකද්ද? මෙතන ටිකක් ඔව් වර වචන ටිකක් තියෙනවානේ. අපිට තේරෙන්නේ නැති වගේ වචන ටිකක් තියෙනවානේ. ඔව් මොනවද මේ? අන්තර් ක්‍රියාකාරී. ඔව්. ඔබට මේ මොනවද කියන්නේ? බලන්න. දෘශ්‍ය වැඩසටහන් සංවර්ධන මෙවලමක් කියලා කියන්නේ අපි පරිගණකයේ වැඩසටහන් නිර්මාණය කරනවානේ. ප්‍රෝග්‍රෑම් නැත්නම් software ඒ වගේ දෙයක් අපිට හදන්න භාවිතා කරන්න පුළුවන් සරල පරිගණක වැඩසටහනක් තමයි scratch කියලා කියන්නේ. ඒකට අපි ඇත්තටම scratch වලදී කරන්නේ block මගින් block එකක් කියලා කියන්නේ මීට අදාළ උපදේශ දෙකට අදාළ block එකක් අපි කියන්නේ අර ඊට අදාළ අච්චුවක් කියලා අපි block කියලා කියන අච්චුව. නැත්නම් මේ වගේ කොටසක් තමයි දෙන්නේ. මේ වගේ block ගොඩක් එකතු කරලා අපි අන්න program එකක් හදනවානේ. ඒක තමයි අපි scratch වලදී සරලව කරන්නේ. බලන්න එහෙනම් දැන් ඔයාලට මේක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙන. ඒ වගේම ඔන්ලයින් වැඩ කරන්නත් පුළුවන්. කාට හරි පරිගණකයක් නැත්නම් ඔයාලට දුරකථනයේ ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලා මේ ප්‍රාන්ති සම්බන්ධ වෙන ඒ හරහා ඔයාලට ඔන්ලයින් ස්ක්‍රැච් වල වැඩ කරන්න හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු දැන් ස්ක්‍රැච් එක පොඩි අවබෝධයක් ලබා ගන්න. එහෙනම් අපි මේ ගැන පොඩි සටහනක් ලියාගෙන ඊට පස්සේ අපි බලමු ස්ක්‍රැච් එක පොඩි අවබෝධයක් ලබාගෙන ලියා ගන්න. ස්ක්‍රැච් ක්‍රමලේඛන මෘදුකාංගයේ හඳුන්වා දීම හා වැඩසටහන් සංවර්ධනය. හරි. එහෙනම් අපි ඒ ගැන පොඩි සටහනක් ලියාගෙන ඊළඟට බලමු ස්ක්‍රැච් එක වැඩ කළා මොනවද අපිට එකකින් කරන්න පුළුවන් කියලා. හරි. ලියාගන්න යත්තේ දෘශ්‍ය වැඩසටහන් දෘශ්‍ය කියලා කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියලා දෙකක් තියෙනවානේ. ශ්‍රව්‍ය කියලා කියන්නේ ඇහෙනවා. දෘශ්‍ය කියලා කියන්නේ පේනවා නැත්නම් බලනවා කියන්නේ. දෘශ්‍ය වැඩසටහන් සංවර්ධන මෙවලමක් අපි කියනවා ඩෙවලොප් කරනවා. සංවර්ධනය කියලා කියන්නේ එතකොට ප්‍රෝග්‍රෑම් ඩෙවලොප් කරනවා නැත්නම් software develop. ඒකට software developer කියලා මේ job රැකියා ශේෂ්ත්‍රයකුත් තියෙනවා. වැඩසටහන් සංවර්ධනය. එතකොට මේ කියන්නේ පරිගණක වැඩසටහන. සංවර්ධන මෙවලමක් වන scratch. scratch කියලා අපි හඳුන්වනවා. උපදේශ කාණ්ඩ මොනවද උපදේශ කාණ්ඩයක් කියලා කියන අපි කියනවා command block එකක් කියලා. අපි බලමු command block සහිත අන්තර් ක්‍රියාකාරී මේ වචන අන්තර් ක්‍රියාකාරී අන්තර් කියලා කියන්නේ අන්තර් ක්‍රියාකාරී මේ තුල වැඩ කරන්න පුළුවන් ක්‍රියාකාරී කියන හින්දා මේක හසුරුවන්න පුළුවන් නේ මේ වලමක් විදියට සිත් ඇද ගන්නා සුළු
සරල පරිගණක වැඩසටහන. එතකොට මේ සංකීර්ණ ඒවා නිර්මාණය කරන්න නෙමෙයි මේ තියෙන්නේ සරල පරිගණක වැඩසටහන නිර්මාණය කරන්න. සරල පරිගණක වැඩසටහන නිර්මාණය කළ හැකි මෘදුකාංගයේ. හරි. එතකොට ඔයාලට අවශ්‍ය නම් මේ වෙබ් අඩවිය ගැනත් ලියාගෙන මේ ලින්ක් එකක් දීලා තියෙනවා. ඔව් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් වැඩ කරන්නත් පුළුවන්. හරි. මේ වෙබ් අඩවියට ඔයාලට පිවිසලා ඔව් මේක තියෙනවා www.sketch.education කියන. එතකොට මේ ඔයාලට මේ පොඩි මම අවබෝධයක් දෙන්නම් ඔයාලට මේ වෙබ්සයිට් ගැනත් පොඩි කතාවක් කියන්න. ඔයාලට පේනවා මෙතන අවසානයේ තියෙන මේ edu කියලා එකක් නේ. ඔයාලා දන්නවා ඇති මේ වෙබ්සයිට් වලට ගිහලා තියෙනවා ලංකාවේ මේ ගවර්න්මන්ට් එක නැත්තම් මේ රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියත් ඔයාලට පේනවා මෙතන edu කියලා තියෙනවා නේ. තව එකක් තියෙනවා gov කියලා එකක් තියෙනවා. ගවර්න්මන්ට් කියන එකනේ. රජයේ කියන එකනේ. ඔව් රජයේ ආයතනික වෙබ් අඩවියක් නම් ගොඩක් වෙලාවට තියෙනවා gov කියන එක. ඒ කියන්නේ ගවර්න්මන්ට් කියන එකනේ. රජයට අයිති එකක් කියලා කියනවා. එතකොට ඔන්න ඔය වගේ වෙබ් අඩවිවලට අපි අර ලිපිනය දෙද්දී ලින්ක් එක දෙද්දී ඔයාලට පේනවා ඊට අදාළ මොනවා හරි නමක් තියෙනවානේ. රජය එකක් නම් ගවර්න්මන්ට් කියන වචනේ gov තියෙනවා. ඊට පස්සේ මේ අධ්‍යාපනික නම් ඔයාලට පේනවා edu තියෙනවානේ. education කියන. අධ්‍යාපනික වෙබ් අඩවියක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා සමහර ඒවායි තියෙන .com කියන එකනේ. .com කියලා තියෙන්නේ මේ විදියට .com කියන එකෙන් අපි කියන්නේ මේ commercial කියන එක. නැත්නම් වාණිජ්‍ය වෙළඳ. ඔව් ඒ වගේ මොනවා හරි විකුණන භාණ්ඩ විකුණන එකක්. හරි මොනවා හරි බිස්නස් සම්බන්ධව. හරි මොනවා හරි තියෙන වෙබ් අඩවියක .com කියලා තියෙනවානේ. කියන්නේ commercial කියන එක තමයි අදහස් කරන්නේ. ඊළඟ .lk කියලා කියන්නේ ලංකාවේනේ. ඔව් lk කියන්නේ අපි කියන්නේ ලංකාව ශ්‍රී ලංකාව කියන්නේ lk කියලා අපි කියනවා. ලංකාවේ වෙබ් අඩවියක් නම් .lk කියලා තියෙනවානේ. හරි. ඔය විදිහට වෙබ් අඩවි තියෙනවා විවිධාකාර අවස්ථානේ තියෙන විදිහත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් මේක අධ්‍යාපනිකවත්ද මේක මොනවාරි වෙළඳ මොනවාරි විකුණන භාණ්ඩ විකුණන එකක්ද ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. මම මේ පොඩි ඔයාලට ඒ ගැන අවබෝධයක් ලබා දුන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු ඔයාලට පේනවා මෙන්න මේ වගේ අතුරු මුහුණක් අපි කියන මේකට අතුරු මුහුණක් නැත්නම් ඉන්ටර්ෆේස් එකක් කියලා කියනවානේ. එතකොට මෙතන පේනවා ඔයාලට මෙන්න මේ වගේ පුසෙක් ඉන්නවා. එතකොට අපි දැන් කතා කරන්නේ ස්ක්‍රැච් කියන මෘදුකාංගයේ මෙයාට අපි කියන ස්ප්‍රයිට් කියන. මෙයා තමයි අපිට වැඩසටහනේ ප්‍රතිදානය අවුට්පුට් එක දෙන්නේ. අපි කරන මේ බ්ලොග් ටිකේ මොනවා නිර්මාණය වෙන වැඩසටහන අපිට පෙන්වන්නේ මෙන්න මේ ස්ප්‍රයිට්. එතකොට අපි මේවට කියන බ්ලොග්ස් කියලා කමාන්ඩ් බ්ලොක් මේව එකමත් එක තියලා අපි වැඩසටහනක් නිර්මාණය කරගන්නවා. එතකොට ඔයාලට මේ පාඩමේ ඉතිරි කොටස් ටික නෝට් එකක් විදිහට දෙන්න අමාරුයි. ඒවා තියෙන්නේ ප්‍රායෝගික කොටස්. ඒ නිසා ඔයාලා පාඩමින් පස්සේ මම නෝට් එක එවන ගෲප් එකට ඔයාලා පුළුවන් නම් print out එකක් වගේ අරගන්න හැකියාවක් තියෙනවා. එහෙම අරගෙන තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පැහැදිලි ආකාරයට එක හදාගන්න. ඒ නිසා ඔව් අපිට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ වගේ කොටස් තියෙන මේවා ඔයාලට නෝට් එකක් විදිහට දෙන්න අමාරුයි. ඔව් ඔයාලට පේනවා මේක. එතකොට ඔයාලට පුළුවන් නම් print out වගේ තියාගන්න. නැත්නම් ඔයාලට වැඩ කරලා බලලා උරු වෙන්න තමයි මෙහෙම ගොඩක් ඒවා තියෙන්නේ. හරි. හරි. එහෙනම් අපි මේ ගැන දැන් කතා කරමු. අපි ස්ක්‍රැච් එකම කතා කරලා බලමු. හරි. ඔව්. දුරකථනයෙන් කරන්න පුළුවන් පුතේ ඔන්ලයින් ඔයාලට ගන්න පුළුවන් මේ වෙබ් අඩවියට ගිහිල්ලා මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. දැන් එන අපි බලමු පැහැදිලි කරගන්න. මේ ඊට පස්සේ දෙන කොටස් ටික ඔයාලා ඔව් පාඩමේ මම නෝට් එක ගෙවනවා. ඔයාලා ඒක පිළිවෙලට සකස් කරගන්න. හරි. එහෙනම් අපි බලමු දැන් ස්ක්‍රැච් වලට ගිහිල්ලා. දැන් මම යනවා ස්ක්‍රැච් ඩවුන්ලෝඩ් කරපු version එකට යන්නේ දැන්. ඒකට මම මේ අවස්ථා දෙකම පැහැදිලි කරන්නම් ඔයාලට. එකක් තමයි අපිට ස්ක්‍රැච් ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් එකක් තියෙනවා. ඔව් ස්ක්‍රැච් ඔන්ලයින් මම යන්නේ දැන් ඔන්ලයින් නෙවෙයි අපි මේකට කියන්නේ ඕෆ්ලයින්. ඔන්ලයින් සහ ඕෆ්ලයින් කියලා වචන දෙකක් අහලා තියෙනවානේ. ඔන්ලයින් කියලා කියන්නේ අන්තර්ජාලයත් එක්ක වැඩ කරන්නේ. ඕෆ්ලයින් කියලා කියන්නේ අන්තර්ජාලය නැතුව අපිට මේක ඩවුන්ලෝඩ් කරලා වැඩ කරන්න. මේ තියෙන අන්තර්ජාලයේ සම්බන්ධතාවයෙන් තොරව මේක ඩවුන්ලෝඩ් කරලා වැඩ කරන software එක. ඒකට අපි මේකට කියන උත්තේ Scratch 2 කියලා. ඒකට ඔයාලට පේනවා මෙතන තියෙන Scratch 2 offline editor කියලා නේ. ඔයාලට මේ ඉහළ බැලුවොත් පේනවා Scratch 2 offline editor කියලා තමයි තියෙන්නේ.
එතකොට මේ කියන්නේ Scratch 2 ගැන. එතකොට Scratch වල විවිධ version කියලා අපි කියනවා. version එකක් කියලා කියන්නේ ඕනම software එකක් කාලෙන් කාලට අලුත් වෙනවා. එතකොට මේ තියෙන්නේ එහෙම අලුත් වෙලා ආපු Scratch 2 කියන එක. එතකොට මේක offline කියලා කියන්නේ මේක අපිට අන්තර්ජාල සම්බන්ධය තිබුණා හෝ නැති වුණා හෝ මේක වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි දැන් පොඩ්ඩක් අවබෝධයක් ලබා ගමු මේ වැඩසටහන ගැන. මේකෙන් මොකක්ද අපිට කරන්න පුළුවන්? ඒ ගැන අපි අවබෝධයක් ලබා ගමු. හරි. දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පේනවානේ. අපි කියන මේකට ඉන්ටර්ෆේස් එක. Scratch වල ඉන්ටර්ෆේස් එක නැත්තම් අතුරු මුහුණත කියලා අපි කියනවා. මේ වචනත් ඔයාලා තේරුම් ගන්න. software එකක් open කර ගමන් අපි මේ වැඩසටහන open කර ගමන් අපිට පේනවා ඉස්සරහට වෙනවා මෙන්න මේ වගේ කොටස. අපි ඒකට කියනවා පුතේ ඉන්ටර්ෆේස් කියලා කියනවා. නැත්නම් අපි කියනවා අතුරු මුහුණත කියන වචනේ. ඉන්ටර්ෆේස් කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේක තමයි Scratch වල ඉන්ටර්ෆේස් එකනේ. අතුරු මුහුණත. හරි. දැන් අපි බලමු මේ Scratch වල මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. මුලින්ම බලන්න මේ Scratch වල තියෙන දේවල් ගැන. මම කිව්වා අර මේ output එක මේ ලබා දෙන කෙනා අපි මෙයාට කියන sprite කියලා. මෙයා තමයි sprite. මෙයා තමයි අපිට වැඩසටහනේ අපි නිර්මාණය කරපු වැඩසටහනේ අවසාන ප්‍රතිඵලය අපිට ලබා දෙන කෙනා. මෙයා තමයි අපිට output එක දෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා හරි Scratch ඔයාලා ගනිපු වැඩසටහනත් එක්ක අතුරු මුහුණත වෙනස් වෙනවා ඇති. ඒක ගැටලුවක් නෑ. මම කියේ දැන් Scratch 2 කියන එකේ මේ වගේ අතුරු මුහුණතක් ගොඩක් වෙලාවට එනවා. ඔයාලා ගනිපු Scratch වැඩසටහනත් එක්ක නැත්නම් ඔයාලා online හරි offline හරි මොනවා හරි ඔයාලා ගන්න එකත් එක්ක ඔයාලගේ අතුරු මුහුණත වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපි වැඩ කරන විදිය එකයි. මේකේ වැඩ කරන විදිය එකයි. අතුරු මුහුණතේ ගැටලුවක් නෑ මොන විදියක ආවට. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම ඔයාලට පැහැදිලි කරන්න මෙන්න මෙතන තියෙන ඔයාලට ෆයිල් කියලා එකක් නේ. අපි අර Word වල හරි මොනවා හරි ගියත් ඒකේ තියෙන ෆයිල් නේ. වදන්සක් සිම දුකාගේ. මෙතන ෆයිල් වල තියෙන new කියලා එකක් නේ. ළඟට open කියලා එකක් තියෙනවා. save as මේ new කියනින් අපිට අලුත් වැඩසටහනක් ගන්න පුළුවන්. මම new වලට ගියා. new වලට ගියාට පස්සේ අපිට Scratch වල මම දැන් ඉන්නේ අලුත් වැඩසටහනක. එතකොට new වලට ගියාට පස්සේ අපිට අලුත්ම එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ open වලින් අපිට open වලින් මොකද කරන්න පුළුවන්? අපි නිර්මාණය කරපු වැඩසටහනක් අපි save කරලා තියනවා නම් ඒක අපිට නැවත ගන්න පුළුවන් හැකියාව තියෙනවා open වලින්. ඊට save සහ save as කියලා දෙකක් තියෙනවා. මේක හරියට අර word නැත්තම් වදන්සක් සිම දුකාගේ වගේම තමයි අපිට නිර්මාණය කරපු වැඩසටහනක් ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකය තුල ගබඩා කිරීමේ හැකියාව තියෙනවා save as දුන්නාට පස්සේ අපිට නමක් දීලා මේක ගබඩා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ record project videos කියලා කියන අපිට මේක වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරන්න පුළුවන්. ළඟට වෙබ්සයිට් වල ෂෙයා කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන edit කියලා එකක් තියෙනවානේ. ඒකට මම මේවා ගැන කතා කරන්නම් ඔයාලට වැඩසටහන එක්ක නිර්මාණය කරද්දී. හරි. අපි මේක දැනගන්න ඕන මූලික දේවල් බලමු. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා මෙන්න මෙතන කොඩි සලකුණක් තියෙනවා. ෆ්ලැග් එකක් තියෙනවානේ. කොඩි සලකුණක් තියෙනවා. මේ කොඩි සලකුණ තමයි පුතේ අපිට අපේ output එක ලබා දෙන්න කියන්නේ මෙයා කොඩිය අපි කොඩි සලකුණ ක්ලික් කරාට පස්සේ තමයි අපිට output එක ලැබෙන්නේ. කොඩි සලකුණ ක්ලික් කරොත් අපිට output එක ලබා ගන්න පුළුවන් හැකියාව. ඒකට අපි බලමු වැඩසටහන නිර්මාණය කරද්දී. ඒකට මෙන්න මේ කොඩි සලකුණෙන් තමයි අපි නිර්මාණය කරපු වැඩසටහනේ ප්‍රතිඵලය නැත්නම් output එක අපි ලබා ගන්න මෙයා ක්ලික් කරාට පස්සේ. හරි. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා රතු පාට එකක්. අපිට නිර්මාණය කරපු වැඩසටහනක් ඒක ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපි කියනවා. ඒක රන් වෙනකොට නැත්නම් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට අපිට ස්ටොප් කරන්න, ඒ කියන්නේ නතර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙන්න මේ රතු පාට බටන් එකෙන්. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ස්ක්‍රිප්ට් කියලා තියෙනවානේ. මෙතන තියෙනවා ඒ විදිහට සවුන්ඩ් කියලා තියෙනවානේ. කොස්ටියුම් කියලා තියෙනවා. හරි. දැන් අපි බලමු මේවයින් මොනවද කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙන ස්ක්‍රිප්ට්ස් කියලානේ. එතකොට මෙයාට අපි කියනවා ස්ප්‍රයිට් කියලා. මෙතන තියෙන ස්ක්‍රිප්ට් කියලා. හරි. zoom ගැන අහන ප්‍රශ්න තියෙනවා. මම ඒකට ඉදිරි ලබා දෙන්නම්. ෆෝන් එකෙන් කරන්න පුළුවන්ද? පාස්වර්ඩ් එකක් දෙන්න ඕනද කියලා අහලා තියෙනවා. මට පැහැදිලි නැහැ කියලා මේකට
ඔයාලා ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට එහෙම මේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඔන්ලයින් වැඩ කරද්දිත් එහෙම පාස්වර්ඩ් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ෆෝන් එකකින් කරන විදිහත් පෙන්වන්න පුළුවන් දෙයක් ආදින. හරි අපි වෙලාව තුනක් බලමු අද. මම ඉදිරියේදීත් ඔයාලට අමතර වෙලාවක් අරගෙන මේක තවදුරටත් පැහැදිලි කරනවා. එහෙනම් අපි බලමු දැන් මේ ගැන. ඔයාලට පේනවා මෙතන ස්ක්‍රිප්ට් කියන එකේ මෙතන තියෙනවා පුතේ motion කියලා එකක් තියෙනවා, looks කියලා එකක් තියෙනවා, sound කියලා තියෙනවානේ, pen කියලා තියෙනවා, data කියලා තියෙනවා, events, control, sensing ඔය විදිහට ගොඩක් තියෙනවානේ. ඔය විදිහේ option ගොඩක් තියෙනවා. එතකොට අපි බලමු වෙන වෙනම මේව ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු දැන් සරලව ප්‍රෝග්‍රෑම් එකක් හදලා අපිට කොහොමද නිර්මාණය කරගන්න පුළුවන් කියලා. හරි. එහෙනම් මම මුලින්ම කරන්නේ මම මුලින්ම ගන්න බ්ලොක් එක බලන්න. මෙන්න මේ බ්ලොක් එක මම ගන්න. එතකොට මේ බ්ලොක් එකෙන් කියන්නේ මොකක්ද කියලා ඔයාලා තේරුම් ගන්න. මේ කියන්නේ පුතේ කොඩි සලකුණ ක්ලික් කරාම අපිට මේකේ අවුට්පුට් එක ලබා දෙන්නේ. ඒ කියන්නේ අපි හදන වැඩසටහනේ අවුට්පුට් එක ලැබෙන්නේ ඔයාලා වෙන මෙතන කොඩි සලකුණක් වෙන් කියන්නේ විටනේ. වෙන් කියලා කියන්නේ විට කියලා කියන බුලත් ඒ විට නෙවෙයි. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ වෙන් කියන අදහස කියන්නේ වෙන් කියලා කියන්නේ විට. ඒ කියන්නේ විට තුරු දක්වා කියලා මොකද තියෙනවනේ වචන. ඔව්. ඔබ ගමන් කරන විට අන්න. එතකොට කොඩිය ක්ලික් කරන විට අවුට්පුට් එක ලබා දෙන්න කියන එක තමයි මේ බ්ලොක් එකෙන් කියන්නේ. when accurate කියලා කියන්නේ. එතකොට කොඩි සලකුණ ක්ලික් කරාම අපිට මෙයා අපි හදන වැඩසටහනේ අවුට්පුට් එක නැත්තම් ප්‍රතිදානය ලබා දෙන්න කියන එක තමයි මේ බ්ලොක් එකෙන් මේ කමාන්ඩ් එකෙන් අපි කියන්නේ. එතකොට මෙයා ගත්තට පස්සේ අපිට මේ බ්ලොක් එක අපේ වැඩසටහනට යොදා ගත්තට පස්සේ මෙන්න මේ සලකුණ කොඩි සලකුණ ක්ලික් කරගමු අපිට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට මෙතන තියෙනවා looks කියලා එකක් තියෙනවානේ. එතකොට මේ looks කියන එක අරගන්නවා මම. බලන්න. මෙතන තියෙනවා මෙන්න මේ බ්ලොක් එක. මම මෙතන say කියන එක ගන්නවා. say hello. say කියන්නේ ඔයාලා කියන්නේ කියන්න නැත්නම් කියනවා කියන අදහසනේ. say කියලා කියන්නේ. එතකොට say hello කියලා කියන්නේ. hello කියලා කියන්නේ. එතකොට අපි කොඩි සලකුණ ක්ලික් කරාම hello කියන අවුට්පුට් එක ලබා දෙන්න. ඒක තමයි මේ කියන්නේ. කොඩි සලකුණ ක්ලික් කරාම hello කියන අවුට්පුට් එක ලබා දෙන්න ඕනේ කියන්නේ. දැන් අපි බලමු. එතකොට අපි සාමාන්‍යයෙන් ලෝකේ පිළිගැනීමක් තියෙනවා මුලින්ම අපි කරන වැඩසටහන තමයි hello world කියන එක. ඔයාලා අහලත් ඇති. hello world කියන එක තමයි අපි සාමාන්‍යයෙන් මුලින්ම ඕනම ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරද්දී අපි අවුට්පුට් එක ලබා ගන්න එක තමයි hello world කියන එක. එහෙනම් මම hello world කියන ටයිප් කරා. හරි. දැන් ඔයාලට පේනවා මම මෙතන දීලා තියෙනවා hello world කියලානේ. කොට ඔයාලට මම හිතන්නේ මේක පොඩ්ඩක් zoom කරලා එහෙම බලන්න මේ විදිහට තමයි මට මේ ඔයාලට පෙන්නන්න වෙන්නේ. හරි. ඔයාලට මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. මම මෙතන මුලින්ම events වලට ගියා. event flag click කියන එක. කියන්නේ කොඩි සලකුණ ක්ලික් කරාම කියන එක බ්ලොක් එක ඇදලා ගත්තා. එහෙනම් අපි බ්ලොක් එක ඇදලා අරගෙන mouse එකේ වම් පැත්තෙන් අපි මම මේ කම්පියුටරේ වැඩ කරද්දී ඔයාලා පරිගණකයෙන් මේක භාවිත කරනවා. mouse එකේ වම් පැත්ත ක්ලික් කරගෙන මේක බ්ලොක් එක ඇදලා මෙතෙන්ට ඇවිල්ලා mouse එකේ බටන් එක නිදහස් කරා. එතකොට මෙතන මෙයා පිහිටුණා. ඊට පස්සේ මම ගියා මෙතන looks කියන එකට ගිහිල්ලා මම ගත්තා say කියන එක. say hello කියන එක තමයි ගත්තේ. ඊට පස්සේ මට මෙතන ක්ලික් කරලා වෙනස් කරගැනීමේ හැකියාව තිබුණා නේ. මම මෙතන ගෙනාවට පස්සේ මේක ක්ලික් කරා මෙන්න මේ ස්ථාන ක්ලික් කළා මම hello වෙනුවට hello world කියලා ටයිප් කරා. හරි. දැන් මෙතන හැමෝටම පැහැදිලි ඇති. ඊට පස්සේ මම දැන් යනවා මෙතන පොඩි සලකුණක් ගිහිල්ලා බලනවා. අන්න අපේ ස්ප්‍රයිට් අපිට අවුට්පුට් එක ලබා දෙනවා hello world කියලා. බලන්න. එයා අපිට අවුට්පුට් එකක් ලබා දුන්නා hello world කියලා. ඔයාලට පැහැදිලි. අපි දෙන බ්ලොක් එක අනුව තමයි යා අවුට්පුට් එක ලබා දෙන්නේ. හරි. දැන් අපි බලමු තවදුරටත් මම මෙතන මේකේ තියෙනවා looks කියලා තියෙනවා. ඊට පස්සේ control කියලා තියෙනවා අපිට. මම මේ motion කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා move 10 step කියලා තියෙනවා. ඊට පස්සේ turn 15 degrees කියලා කියන්නේ අංශක 15කින් හැරෙන්න. ඔන්න විදිහට අපිට command දෙන්න පුළුවන් මෙයා ගමන් කරන විදිය ගැන නේ. ඊට පස්සේ මම මෙන්න මේ බ්ලොක් එක අරන් යනවා මෙතන. බලන්න. මම මෙතන දුන්න turn 15 degrees කියලා කියන්නේ අංශක 15කින් හැරෙන්න මෙයා hello world කියන ගමන් අංශක 15කින් හැරෙන්න කියන එක තමයි command එක දුන්නේ. හරි. දැන් අපි බලමු මේ ක්ලික් කළා. ඔන්න බලන්න එයා හැරුණානේ.
උඩ අපිට මේ පොඩි සලකුණ ක්ලික් කරනකොට අපිට පේනවා ඔන්න මෙයා හැරෙනවානේ. අංශක 15කින් හැරෙනවා. ඔව් අංශක 15කින් හැරෙනවා. අපි දීපු කමාන්ඩ් එකක් තමයි වෙනස් වෙන්නේ. turn 15. ඒ කියන්නේ ඔව් අපි කිව්වා hello world කියන output එකක් ලබා දෙන්න. හැබැයි කොහොමද ලබා දෙන්නේ? ඕන අංශක 15කින් හැරෙන ගමන්. එතකොට එයා අංශක 15කින් හැරෙන හැරි මේ විදිහට output එක ලබා දෙනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයාලට. මෙතන තියෙනවා අපිට control තියෙනවානේ. control වල තියෙනවා මෙන්න බලන්න repeat කියලා එකක් තියෙනවා. forever කියලා තියෙනවා. if කියන එකක් තියෙනවා. ඒකට මේවා ගැන මම වෙන වෙනම පැහැදිලි කරනවා ඔයාලට. මම දැන් මෙතන දෙනවා forever කියන එකෙන් ඔයාලා අදහස් ගන්නවා forever කියන්නේ දිගටම නැත්නම් සදාහටම කියන අර්ථය තියෙන්නේ. ඒකට forever කියන බ්ලොක් එක අරගෙන මම මෙන්න මේ මෙතෙන්ට යොදා ගන්න. හරි. ඔන්න බලන්න. දැන් මොකද්ද මම කරලා තියෙන්නේ? මම කිව්වා forever කියන එක ඇතුලේ තමයි මෙන්න මේ දෙන්නේ ඉන්නේ. එහෙනම් දිගටම hello world කියලා output එක ලබා දෙන්න. දිගටම හැරෙන්න අංශක 15. දැන් බලමු. දැන් මොකද උනේ? එයා දිගටම කරකැවෙනවානේ. දැන් බලන්න forever කියන එක දුන්න ගමන් එයා අන්න බලන්න එයා නතර වෙන්නේ නැහැ. දිගට මේ දේ සිද්ධ වෙනවා. දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලට පැහැදිලි forever කියන එක දුන්න ගමන් එයා hello world කියන ගමන් දිගටම කරකැවෙනවානේ. හරි. ওই විදිහට අපිට command දෙන්න පුළුවන්. අපි දෙන command එක අනුව අපි දෙන block එක අනුව එයා ක්‍රියා කරනවා. ඒක තමයි. හරි. හරි. ඔයාලට download කරන විදිහ link එක මම එවන්නම්. ඔන්න ඔය විදිහට අපිට සරලව වැඩසටහනක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මේකට අපිට තව වෙනස්කම් කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපි බලමු ඔයාලගේ පාඩමේ තව මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපිට මේ ගැන තව මම පැහැදිලි කරන්නම්. තවදුරටත්. එතකොට මට මේ ස්ටොප් ගිහිල්ලා මෙයාව නතර කරන්න පුළුවන්. මෙන්න මෙතන ස්ටොප් වලට ගිහිල්ලා මම මෙයාව නතර කරනවා. හරි. ඔන්න නතර කරාම. මෙයා නතර කරා. එතකොට ඔයාලට පේනවා ස්ටොප් වලට ගියාට පස්සේ මෙන්න රතු පාට බටන් එක මගින් අපිට මෙයාව නතර කරන්න පුළුවන්. මේ රන් වෙන එක නැත්නම් වැඩසටහන ක්‍රියාත්මක වෙන එක නතර කිරීමේ හැකියාව තියෙනවා. ආයෙත් මට අවශ්‍ය නම් මම මේ පොඩි සලකුණ ක්ලික් කරනවා. ඊට පස්සේ ආයෙත් මෙයා අර වගේ වැඩ කරන්න පටන් ගන්නවානේ. හරි. ඔය විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ මම නැවතත් මෙතෙන්ට ගිහිල්ලා ස්ටොප් වලට ගියාට පස්සේ ඔන්න එයා නතර වුණා. හරි. ඔය විදිහට අපිට මේ වැඩසටහනේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ ස්ප්‍රයිට් මෙයා අපිට වෙනස් කරන්නත් පුළුවන්. මම ගිහිල්ලා මෙතනින් new sprite කියන කෙනෙක්ව ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන list එකක් එනවා. මෙන්න list එකක් එනවා. මෙතන තියෙන animals තියෙනවා. ඊට පස්සේ විවිධාකාර දේවල් තියෙනවා. මම මේ විදිහට තෝරගත්තොත් ඔයාලට පේනවා අපිට වෙන කෙනෙක්ව මෙතෙන්ට ගන්න පුළුවන් හැකියාව. අන්න මෙයා ආව ඉතින්. හරි. ඔය විදිහට අපිට sprite 2. එතකොට මේ දෙන්නම තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. අපිට ඊට පස්සේ මෙතන background එක කියලා කියන්නේ මේ පසුබිම අපිට මේ ඡායාරූපයක් හරි මොනවා හරි යොදා ගැනීම හැකියාවක් තියෙනවා. ඒකට අපිට මේ විදිහට පසුබිම වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. background එක වෙනස් කරන්න පුළුවන්. අපිට background එකට වෙනත් ඡායාරූපයක් හරි මොනවා හරි දෙයක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඔයාලට පේනවා මෙතන background list එකක් ආවා. background list එකෙන් අපිට තෝරන්න පුළුවන් නේ මොනවා හරි background එකක් තෝරලා අපිට එතෙන්ට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. මම මෙන්න මේ වගේ background එකක් තෝරලා okay කියන එක දුන්න ගමන් අපිට පේනවා මෙන්න මේ ස්ථානෙට background එක වෙනස් වුණානේ. background එක වෙනස් වෙලා තියෙනවා. හරි. ඔය විදිහට අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ ස්ක්‍රැච් එක වැඩ කරන්න පුළුවන් පහසුවෙන්. හරි. ඊට පස්සේ අපි බලමු ඔයාලගේ මේ පොතේ තියෙන මොනවා හරි වැඩසටහනක් අපි මේ ස්ක්‍රැච් වලින් ක්‍රියාත්මක කරලා බලමු. ඒ වගේම ඔයාලට මෙතන තියෙනවා මේ සවුන්ඩ් වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. මෙතන සවුන්ඩ් කියලා එකක් තියෙනවා.
පේන් කියලා එකක් තියෙනවා. මම ඒ ගැන තවදුරටත් කතා කරන්නම්. ඒ ගිහින් බලමු නැවතත් පාඩමට අපිට මොනවද එතන ගන්න තියෙන්නේ කියලා. හරි. බලන්න scratch 2.0 දෘශ්‍ය සංවර්ධන පරිසරය සහිත අතුරුමහත හඳුන්වා දී. උකට දැන් අපි මේව ගැන කතා කරානේ. මෙතන තියෙනවා මේකට අපි කියනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකක්. එතකොට මෙතන මේ ස්ප්‍රයිට් කෙනෙක් ඉන්නවනේ. ස්ප්‍රයිට් කෙනෙක් අපිට අලුත් කෙනෙක් තෝරන්න පුළුවන්. මේ වගේ අතුරුමහතක් තමයි අපි දැක්කේනේ. එතකොට මේකේ බ්ලොක්ස් ටික තියෙනවා. මේ වගේ ෆයිල් කියලා තියෙනවා. එඩිට් කියලා දෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ මේව ගැනත් අපි කතා කරලා තවදුරටත් කතා කරමු. හරි කලින් පිටුව දාන්න කියලා වෙලා තියෙනවා. හරි කලින් පිටුව මෙන්න මේ වගේ කොටසක් තියෙන්නේ. ඔයාලට හරි. ඔයාලට මොනවාරි නෝට් එකේ ලියා ගන්න බැරි කොටසක් තිබුණා නම් මම ගෲප් එකට යනවා. ඊට පස්සේ ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි එහෙනම් අපි යමු නැවතත්. අන්තිය අවසන් කරන්නේ 8:30ට. හරි දැන් අපි මේ ගැන කතා කරා. මෙතන තියෙනවා ස්ප්‍රයිට්ස් බ්ලොක් පාලනය කරන තැනක් තියෙනවානේ. ඩුප්ලිකේට් බ්ලොක් ළඟට ඩිලීට් බ්ලොක් ග්‍රෝ ස්ප්‍රයිට් ඊට පස්සේ ෂින් ස්ප්‍රයිට් කියලා විදිහට තියෙනවා. එතකොට අපි මේව ගැනත් බලමු දැන්. ඊළඟට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා වේදිකාවක් තියෙනවානේ. වේදිකාවක් තියෙන ස්ප්‍රයිට් පෙන්වන්නේ අපිට ගමන් කරන විදිය පෙන්වන්නේ මේක වේදිකාවේ ඔයාලා දැක්ක කලින් එකෙත් මෙන්න මේ වගේ අපිට දීලා තියෙනවා මේ ගමන් කරන XY ඔයාලා දන්න ප්‍රස්ථාරවලදී XY කියන ඛණ්ඩාංක දෙකක් තියෙනවානේ. X පැත්ත සහ Y පැත්ත කියලා දෙකක් තියෙනවා. ඒ වගේ මෙතනක් දක්වන අපිට මෙයා ගමන් කරන ස්ථාන. ඊට පස්සේ මෙතන කොඩි සලකුණෙන් අපි කියන්නේ දාවන මේවලම නැත්තම් රන් කරන්න ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න තමයි අපි කොඩි සලකුණ යොදාගන්නේ. ඊට පස්සේ මෙතනින් නැවතීම නැත්තම් ස්ටොප් කරන්න තමයි අපි යොදාගන්නනේ. අපිට මෙතනින් වේදිකාව විශාල කරගන්න පුළුවන්. ඒ ගැනත් අපි බලමු. එතකොට මෙතන ස්ප්‍රයිට් මෙතන ඔයාලට පෙන්නනවා මෙයා ගමන් කරන ඛණ්ඩාංකනේ 15 ඔයාලා දකින්න ඇති. මේ විදිහේ එයා ගමන් කරද්දී ඉලක්කම් ටික වෙනස් වෙනවා. ඒක තමයි අපි කියන්නේ XY ඛණ්ඩාංක කියලා කියනවා. එයා ගමන් කරන එයා ඉන්න තැන අපිට මේ ඛණ්ඩාංක වලින් පෙන්නනවා. මේ ස්ථානය අපි බලමු දැන් ඒ ගැන. ඊළඟට ඔයාලට තියෙනවා පසුතලය පසුබිම වෙනස් කිරීම ගැන අපි කතා කරා. ඊට පස්සේ මෙතන තියෙනවා පුස්තකාල මෙවලම් ළඟට ගොනු මෙවලම්. ඔයාලට ඔන්න කැමරාව ඔන් කරලා මෙතෙන්ට ඔයාලගේ රූපයත් එක්ක වීඩියෝ එකක් මොකක් හරි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඔය විදිහට අපිට දීලා තියෙනවා. ඊළඟට අපි දැක්ක මේ වගේ බ්ලොක් ටිකක් තියෙනවානේ. motion, look, sound, pen, data, events, control, sensing, operators, more blocks කියලා තියෙනවානේ. හරි. එතකොට මේව තුල තමයි අපිට අවශ්‍ය උපදෙස් තියෙන්නේ. නැත්තම් උපදෙස් සහිත blocks තියෙන්නේ මෙන්න මේ ස්ථානවලනේ. හරි. අපි කියන මේකට ටැබ් එකක් කියලා කියනවා. එතකොට මේ ඕපන් කරාට පස්සේ අපිට ඊට අදාළ උපදෙස් කාණ්ඩ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අපි උදාහරණයක් විදිහට දැක්කා මේ වගේ move 10 step, turn 15 degrees. එතකොට අංශක 15කින් හැරෙන්න, පියවර 10ක් ඉදිරියට ගමන් කරන්න. ඒ වගේ උපදෙස් අපිට ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට බලන්න මෙතන repeat කියන එක ඇතුළත තියෙනවා. repeat කියන්නේ වාර 10ක් සිද්ධ කරන්න කියන එක තමයි මේ repeat කියලා කියන්නේ. බලන්න. මෙතන ඔයාලට වෙනවා මෙතන sound එකක් නේ. sound එකක් මේ නාදයක් ලබා දෙන්න වාර 10ක් කියන තමයි මේ විදිහට සිද්ධ කළා. දින අපි බලමු මේ වගේ වැඩසටහනක් නිර්මාණය කළා. ඒකට උපදේශ කාණ්ඩයක් අපි කොහොමද මෙන්න මෙතන අපි ක්ලික් කරනවා mouse එක ක්ලික් කළා මෙහෙම ඇදගෙන ගිහිල්ලා මේ ස්ථානයේදී mouse එක බටන් එක නිදහස් කරන්න. එතකොට තමයි අදාළ block එක මේ ස්ථානයේ රැඳෙන්නේ. එතකොට පවතින නැත්නම් මෙතෙන්ට අපි ගෙනියන්නේ මේ විදිහට. හරි. ඊට පස්සේ මෙතන උපදේශ කාණ්ඩ ටිකක් තියෙනවා. බලන්න. මේ උපදේශ කාණ්ඩ ගැන අපි වෙනම කතා කරමු. motion කියන එකනේ. බලන්න motion කියන එකේ මොකද අපි කරන්නේ?
ස්ප්‍රයිට් වේදිකාව මත ගමන් කරවීමට අදාළ උපදෙස් කාණ්ඩෙට. එනම් වේදිකාව මත එයා ගමන් කරන්නේ මේ මෝෂන් කියන උපදෙස් කාණ්ඩය මගින් නේ. චලනයක් සිද්ධ වෙන්නේ. චලනය කරන්න කියන අදහස් තමයි මෝෂන් එකේ තියෙන්නේ. ඒකට අපි දැක්කා පියවර 10ක් ඉදිරියට ගමන් කරන්න. ඒ වගේම අංශක 15ක් හැරෙන්න දකුණට හරි වමට හරි. ඔය වගේ අපිට එයාව චලනය කිරීමේ හැකියාව තියෙනවා මෝෂන් කියන ටැබ් එක මගින්. ඊළඟට looks කියන එකෙන් අපිට මොනවා හරි අදහසක් ප්‍රකාශ කරන්නේ. ස්ප්‍රයිට් අතර සංවාද ඇති කිරීමට උපදේශ කාණ්ඩ තියෙනවා. ස්ප්‍රයිට් අතර සංවාද ඇති කරන්න අපිට අන්න උපදේශ කාණ්ඩ පවතිනවා මේ looks කියන ටැබ් එකේ. ඒකට අපි දැක්කා say කියන එක මම ඔයාලට අරන් පෙන්නුවා. say කියන බ්ලොක් එක අරගත්තේ මම looks කියන එකෙන්. ඒකට සංවාදයක් මොනවා හරි අදහසක් ප්‍රකාශ කිරීමනේ. hello can you win ඊට පස්සේ no I am the winner කියලා කියනවා. ඊට පස්සේ hello world කියන output එක ඔය හැම දෙයක්ම අපිට ලබා දෙන්න පුළුවන් looks කියන ටැබ් එක මගින්. එතකොට motion කියන එකෙන් අපි කරන්නේ චලනයක් සිද්ධ කරන්න, ගමන් කරන වගේ දෙයකට. ඊට පස්සේ looks කියන එකෙන් අපි අදහසක් ප්‍රකාශ කරන්නනේ. අදහසක් ප්‍රකාශ කරන වගේ දෙයක් අපි ලබා දෙනවා. හරි. ඊළඟට ඔයාලට පේනවා sound කියන එකක් තියෙනවානේ. ඔයාලා දකින්න ඇති sound කියලා ටැබ් එකක් තිබුණා. එතකොට අපිට නාද රටාවක් මොනවා හරි sound එකක් output එකක් විදිහට ලබා දෙන්න. ශබ්දයක් නිකුත් කරන්න. ඒ සඳහා අපි යොදාගන්නේ sound කියන ටැබ් එක. හරි. ඔබ බලන්න යතුරු పూర్වයේ ඕනෑම යතුරක් ඔබන විට ඩ්‍රම් හඬක් වාදනයෙන් පසු සාසරය වාදනයේ. එතකොට අපිට යතුරු పూర్ව නැත්නම් කීබෝඩ් එකේ ඕනම සරයක් මේ ඕනම බටන් එකක් වාදනය කරනකොට අපිට හඬක් ලබා දෙන්න ඒ විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්නත් පුළුවන්. මේ sound කියන එකෙන් අපිට සරලවම sound වලින් කරන්නේ නාදයක් ලබා දෙන එක. ඊළඟට pen කියන එකක් තියෙනවා ඔයාලට. වේදිකාව මත රේඛා සහ විවිධ හැඩතල ඇඳීම සඳහා අවශ්‍ය වර්ණ හා මෙවලම් ඇතුළත්. ඒතර pen කියන එකේ තියෙන්නේ වේදිකාව මත මොනවා හරි දෙයක් අඳින්නනේ. අඳින්න අපිට යොදා ගන්න පුළුවන් pen කියන එක. pen කියන එක ඇඳලා පස්සේ අපිට pen කියන එකෙන් අපිට pen කියන ටැබ් එකකින් අදාළ බ්ලොක් අරගෙන කමාන්ඩ් අරගෙන අපිට වේදිකාව මත මොනවා හරි දෙයක් අඳින්න හැකියාව තියෙනවා. ඊළඟට බලන්න data කියන එකේ data කියන එකෙන් අපිට අලුතෙන් මේ වගේ දේවල් ගොඩනගා ගන්න පුළුවන්. බ්ලොක් එකක් නැත්නම් අපි කියනවා විචල්්‍ය ගොඩනැගීම සඳහා විචල්්‍ය variable එකක් කියලා කියන අපි variable එකක් හදන්න. අපි ඒ ගැන ඉගෙන ගනිමු. variable එකක් හදන්න අපි කියන විචල්්‍යයක් ගොඩනගන්න අපිට data කියන ටැබ් එක යොදා ගන්න පුළුවන්. ඔයාලට මෙතන පෙන්නලා දිනවා. count කියන එකක් හදලා තියෙනවා. count කියලා කියන්නේ ගණනය කරන්න. හරි ඉලක්කම් ටිකක් ගණනය කරන්න, සංඛ්‍යා ටිකක් ගණනය කරන අපිට data කියන ටැබ් එක යොදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට events කියන එකේ මොනවද තියෙන්නේ? අනිකුත් සියලු උපදේශ කාණ්ඩ ක්‍රියාත්මක වීම සඳහා උපදෙස් ලබා දෙනවා. එතකොට events කියන එක අපිට අනිකුත් උපදෙස් කාණ්ඩ ක්‍රියාත්මක කරන්න උපදෙස් ලබා දීමේ හැකියාව තියෙනවා නේ. උපදෙස් ලබා දෙන්න හැකියාව තියෙන events කියන එකේ. හරි ඊට පස්සේ බලන්න දාවන මෙවලම මත ක්ලික් කළ විට A හා B විචාල දෙකේ එකතුව පෙන්වීම. එතකොට මේ දීපු උපදෙස් ටික ක්‍රියාත්මක කරන්න තමයි අපිට events කියන එක යොදා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඊළඟට තව තියෙනවා control කියන එක. මම පෙන්වුවාලද poiver කියන එක ගත්තේ මමනේ. poiver කියන එක ගත්තේ මේ control කියන එක. මෙතන තියෙනවා repeat කියලා තියෙනවා. if then කියලා එකක් තියෙනවා. if then else කියලා එකක් තියෙනවා. wait 1 second කියලා එකක් තියෙනවා. එතකොට මේ control කියන එකෙන් මේ තියෙන්නේ අපිට control කියන ටැබ් එක තියෙන්නේ අන්න පාලනය කරන්න. උපදේශ කාණ්ඩ පාලනය කරන්න තමයි අපි දා වරණය සහ පුනර්කරණය සහිත උපදේශ කාණ්ඩ ඇතුළත්. එතකොට අපිට උපදේශ කාණ්ඩ පාලනය කරන්න තමයි control කියන එක යොදා ගන්න. ඊළඟට sensing කියන එකෙන් අපිට ආදාන ලබා ගන්නනේ. ආදානයක් ලබා ගන්න. input එකක් ලබා ගන්න පුළුවන් අපිට sensing කියන ටැබ් එක මගින්. sensing කියන ටැබ් එක මගින් අපිට ආදානයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන operators කියලා ටිකක් තියෙනවානේ. එතකොට අපිට ගණිතමය මොනවා හරි දෙයක් හදන්න ඕන නම් එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න, අසමානතාවයක් පෙන්වන්න, 10ට වඩා 15 විශාලයි කියලා පෙන්වන්න.
අය වගේ දේවල් වලට අපි operators කියන එක යොදා ගන්නවා. operators කියන එක යොදා ගන්නවා. ඒ වගේ දෙයක් වෙන්නන්න මෙන්න මේ command මේ operators කියන tab එකේ තමයි අදාළ command ටික තියෙන්නේ. හරි. ඊළඟට ඔයාලට තියෙනවා මේ වගේ නිර්මාණය කරන්න පොඩි වැඩසටහන් ටිකක්. හරි. අපි ඒ ගැනත් බලමු එහෙනම්. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මම පෙන්නන්නම් ඔයාලට ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් හැකියාව. ඔයාලා දන්නවා මේ ඔයාලට Google වලට ගිහිල්ලා ටයිප් කරන්න පුළුවන් scratch scratch online කියලා කිය ගමන් ඔයාලට මෙන්න පෙන්නනවා scratch online කියලා පෙන්නනවා. හරි scratch online ගිය ගමන් ඔයාලට scratch අදාළ වෙබ්සයිට් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය විදිහට අපිට scratch කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ ඔන්න ඔය විදිහට අපිට අතුරුමුණක් එනවා. මෙතනින් අපිට start creating යන්න පුළුවන්. ඔයාලට මේක පරිගණකයක් අවශ්‍ය නැහැ. දුරකථනය වගේ ස්මාර්ට්ෆෝන් එකක් වගේ කරන්න පුළුවන්. start creating ගියාට පස්සේ අපිට ලබා දෙනවා මේ වගේම අපි ඩවුන්ලෝඩ් කරපු වගේම අතුරුමුණක් ලබා දෙනවා. ඒ මගින් අපිට හැකියාව තියෙනවා scratch එක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. හරි ඔන්න විදියට creating project කියලා එනවා. ඔයාලට ඔන්න විදිය අතුරුමුණක් ලබා දෙනවා නේ. හරි. එතකොට මේ අතුරුමුණෙත් ඔයාලට මේ scratch online කියන එකෙත් අර විදියටම වැඩ කරන්න හැකියාව තියෙනවා. හරි. අපි බලමු දැන් මේකෙත් අර විදියටම තියනවද කියලා. ඔව් තියෙනවා. මේ පැත්තේ තියෙනවා motion, ඊපස්සේ looks කියලා තියෙනවා, ඊළඟට sound කියලා තියෙනවා, events කියලා තියෙනවා, control ළඟට ඔය විදියට අපිට දකින්න පුළුවන් වෙනවා අර වගේම ඒ අදාළ ටැබ් ටික තියෙනවා අපිට මෙතනින් තෝරගෙන අදාළ දේ නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඔව්. ඔන්න මම when flag කියන එක අරගත්තා. ඔයාලට ඒ වගේ අරගෙන නිර්මාණය කරන්න පුළුවන් විවිධ වැඩසටහන් විවිධ වැඩසටහන් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. හරි. එතකොට අපි බලමු control කියන එක අරගෙන control repeat repeat 10 කියලා තියෙනවා. එතකොට වාර 10ක් කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. වාර 10ක් කියන එක තමයි අදහස් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ repeat කියන එක ඇතුලේ මම තව බ්ලොක් එකක් ගන්නවා motion කියන එක. හරි. ඔන්න මම දෙනවා go to random position කියලා දෙනවා. මේ බලන්න මම ගන්න බ්ලොක් එක මම මෙන්න mouse එක ක්ලික් කරගෙන මෙන්න මේ බ්ලොක් එක අරගන්නවා. අරගෙන ඔන්න ඔතෙන්ට යොදා ගත්තා. හරි. මේ මම මොකද්ද කියලා තියෙන කියලා අවබෝධ කරගන්න. go to random position කියලා කියන්නේ random කියලා කියන්නේ අහඹු. අහඹු කියලා කියන්නේ පුතේ අපි කියන්නේ මෙයාට තැනකට යන්න කියලා එයා අහඹු ලෙස තෝරගන්න තැනකට වාර 10ක් ගමන් කරන්න කියලා තමයි අපි දීලා තියෙන්නේ. බලන්න. කොටි සලකුණ ක්ලික් කරාට පස්සේ මේ වේදිකාව මත මේ අතුරු මොහොතේ කොතෙන්ට හරි වාර 10ක් ගමන් කරන්න කියන තමයි මේ විදිහට දීලා තියෙන්නේ. බලන්න. when flag click කොටි සලකුණ ක්ලික් කරන විට repeat 10 කියලා control වලින් මම ගත්තා repeat 10 කියන එක. repeat 10 කියන එකෙන් කරන්නේ වාර 10ක් ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න කියන්නේ. ඒ ඇතුළේ මම බ්ලොක් එකක් ගත්තා go to random position කියලා. ඒ කියන්නේ වේදිකාව මෙන්න මේ ස්ථානේ කොහෙට හරි වාර 10ක් ගමන්. දැන් මම පොඩි සලකුණ ක්ලික් කරලා බලමු. go කියන. හරි. අන්න යා වාර 10ක් ඉක්මනටම ගමන් කරලා බලන්න. හරි. දැන් මම දැන් මේක අයින් කළා මම මෙතෙන්ට ගන්නවා. control වලට ගිහිල්ලා මම ගන්නවා forever කියන එක. forever කියන එක අරගෙන මම අර වගේම motion එකට ගිහිල්ලා ඔන්න බලන්න මම දැන් forever කියන එක ඇතුලේ තමයි මේක තියාගෙන ඉන්නේ. forever කියන එකේදී ඒ කියන්නේ මෙයා දිගටම මේකේ අහඹු ලෙස ගමන් කරන්න දිගටම කොහේ හරි ගමන් කරන්න මේ ස්ථානේ. ඒ කියන්නේ තෝරගන්න තැනකට නෙවෙයි. මේ අතුරු මොහොතේ නැත්තම් මේ වේදිකාවේ ඕනම තැනකට එයා කැමති තැනකට දිගටම ගමන් කරන්න කියලා මම දෙනවා. ඔන්න බලන්න. එයා ඒ වේදිකාවේ නැත්තම් මේ ස්ථානේ හැම තැනටම ගමන් කරනවා.
නතර වෙන්නේ නැහැ. forever කියන එක ඇතුලේ තියෙන්නේ. forever කියන condition එකක් කියලා අපි කියනවා. control වලින් මම forever කියන එක ගත්තා. ඔව්. ඔව් තව ස්ප්‍රයිට් ලා ඉන්න ඕන තරම් ඉන්නවා. ඔයාලට මේ පූසෙක් වෙනකොට යොදා ගන්න පුළුවන්, මීයක් යොදා ගන්න පුළුවන්. ඕන විදිහට අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඔය විදිහට අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන control වල තියෙන තවත් ඕන තරම් ඔව් මේ වගේ බ්ලොක් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න විදිහට මම දෙනවා. ඔව් bounce. හරි. එතකොට මෙයා එක වාරයක් bounce වුණා කියලා කියන උඩ පැන්නා. එතකොට මේ වගේ අපිට දෙන්න පුළුවන්. විවිධාකාර බ්ලොක්ස් දීලා අපිට මේ වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙයා කරකවන්න ඕන නම් දිගටම අපි මේ විදිහට කලින් වගේම මේ විදිහ බ්ලොක් එකක් දුන්නා. ඊට පස්සේ ආ ඔය විදිහට කරකැවෙනවා දකින්න පුළුවන් වෙනවා. හරි. ඔය වගේ අපි දෙන කමාන්ඩ් අනුව ඔව් අලුතෙන් ස්ප්‍රයිට් ලා ගන්න පුළුවන්. ඔයාලට මේ ඔන්ලයින් එඩිෂන් එකේ මම ඉන්නේ. ඔන්ලයින් එඩිෂන් එකෙත් ඔයාලා තියනවා ස්ප්‍රයිට් ලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට අලුත් ස්ප්‍රයිට් කෙනෙක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතන තියෙනවා choose a sprite කියලා. ඒකට ඔයාලට ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහේ ස්ප්‍රයිට් ලා ගොඩක් ඉන්නවා. ඔව් අපිට මේ විදිහ ඕනම කෙනෙක් අරගන්න පුළුවන්. අරගෙන අපේ ඔව් දැන් වැඩ කරන්න මෙයාට මම මේක ස්ටොප් කරලා අපිට මේ new sprite වැඩ කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට දැන් මම sprite 2 මෙන්න මෙයාට තමයි වැඩ කරන්නේ. මෙයාත් එක තමයි වැඩ කරන්නේ දැන්. මම මෙයාට ක්ලික් කරලා බලනවා. ඔව් මේ sprite මම delete කරලා දැන් මෙන්න මෙයාව ගත්තා. මෙයාව අරගෙන අපි බලමු. දැන් මෙයාත් එක්ක වැඩ කරලා events වලට ගිහිල්ලා when flag කියලා ගත්තා. ඊට පස්සේ මම control වලට ගියා. control වලට ගිහිල්ලා forever කියන එක ගත්තා. ඊට පස්සේ මම motion වලට ගිහිල්ලා මෙතන මේ විදිහට අපිට ඕන අවස්ථාව මෙතෙන්ට මැදට තමයි ගේන්න ඕන. මම මැදට ගාලා මෙන්න මේ විදිහට තියනවා. ඊට පස්සේ බලමු. අන්න දැන් එයා තමයි වැඩ කරන්නේ. එයා තමයි දැන් අර කලින් ස්ප්‍රයිට් නෑ දැන් මේ ස්ප්‍රයිට් තමයි ඉන්නේ. එයා තමයි දැන් අර විදිහට චලනය වෙන්නේ නේ. හරි. ඔය විදිහට අපිට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙතනින් වේදිකාව වෙනස් කරගන්න බෑග්ග්‍රවුන්ඩ් එක ඔය විදිහට අපිට දෙනවා. ඔව් මේ ස්ථානට ගිහිල්ලා අපිට මම මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙනවා. අපිට බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වුණාට පස්සේ ඒ අදාළ බෑග්ග්‍රවුන්ඩ් එකේ වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඔව් මේක ඔන්ලයින් එඩිෂන් එක නිසා පොඩි වෙලාවක් යනවා වෙනස් වෙන්න සමහරලාට අපිට ඔෆ්ලයින් එඩිෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක දුන්න ගමන් චේන්ජ් වෙනවා. හරි. එතකොට අපිට ওই විදිහට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙනවා අපිට තෝරගන්න ඕන තරම් බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා. ඒ වගේ අපිට චිත්‍රයක් අඳින්න පුළුවන්. චිත්‍ර අඳින්න හැකියාව තියෙන දරුවෝ ඉන්නවා නම් අපිට බෑග්ග්‍රවුන්ඩ් එක චිත්‍රයක් විදිහට ඔයාලා අඳින චිත්‍රයක් ඒකට එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට වෙනස් වුණා. හරි. ඒකට අපිට මේ ඔය විදිහට හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න. හරි. ඔව් පන්තිය 8:30ට අවසන් කරනවාද මේ මම හිතන්නේ ඔයාලා කිලෝමීටර් පාන්ති කරනවා. මම මේ සතියේ පුළුවන් වුණත් ඔයාලට අමතර වෙලාවක් යොදාගෙන මේ පාඩම අවසන් කරනවා. එතකොට අපිට ICT පාඩම් ටික අවසන් කළා ප්‍රශ්න පත්‍රෙම සාකච්ඡා කරන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට ඔය විදිහට තමයි අපිට ස්ක්‍රැච් එක වැඩ කරන්නේ.
ඔබට මේකේ මම අනිත් දවසේ ඔයාලට පෙන්නන්නම් තව වැඩසටහන් නිර්මාණය කරලා අපිට හදන්න පුළුවන් පොඩි පොඩි වැඩසටහන් කීපයක් තියෙනවා. ඔයාලගේ පන්තියට අදාළ ඒවාත් තියෙනවා. ඊට පස්සේ අනිත් පන්ති වල තියෙන ඒවාත් මම ඔයාලට 8 9 ශ්‍රේණි වල තියෙන පොඩි පොඩි වැඩසටහනක් ඔයාලට පෙන්නන්න හදලා මේක අපිට නිර්මාණය කරගන්න පුළුවන් විදිය ගැන. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න මේක අරගෙන වැඩ කරන්න. අමාරු නෑ මේක ඔන්ලයින් වැඩ කරන්නත් පුළුවන් ඔයාලට ඔෆ්ලයින් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ තියෙනවා ටියුටෝරියල්ස්. ඒ කියන්නේ ඔයාලට තනියම උත්සාහ කරන්න ටියුටෝරියල්ස් දීලා තියෙනවා. ඒවා ඔයාලට කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේ හරහා ඔයාලට ගේම් වගේ දේවල් පොඩි ගේම්ස් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඔය 2D ගේම් එකක් අපි කියන දිමානනේ 2D ගේම් එකක් හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ වගේ අපිට ඔන්න මෙයා ටිකක් විශාල කරන්න පුළුවන්. විශාලණය කළා ඔන්න විදියට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක විදියට හදා ගන්න පුළුවන්. නැවතත් මෙයා මේ විදියට අපිට කුඩා කර ගන්න පුළුවන්. අපිට මෙතන ස්ටොප් දුන්නාට පස්සේ තමයි මෙයා මේ විදියට නතර වීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඔය ආකාරයට අපිට අලුත් ස්ප්‍රයිට් කෙනෙක් තෝරගෙන ඕන විදියට අපිට අපේ වැඩසටහන නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගියොත් ඔෆ්ලයින් එඩිටර් එකට. ඒක ඔෆ්ලයින් එඩිටර් එකෙත් ඒ වගේම තමයි. අපිට වැඩ කරන්න පුළුවන් අපිට ස්ප්‍රයිට් කෙනෙක් තෝරගන්න පුළුවන්. තෝරගෙන යාට අදාළ කමාන්ඩ්ස් ලබා දීලා අපිට නිර්මාණය කරන්න පුළුවන් වැඩසටහන්. හරි. එතකොට ඔයාලගේ පාඩමේ තියෙන වැඩසටහන් කීපයක් නිර්මාණය කළා. ඒව ගැන මම ඊළඟ දවසේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒකට ඒ කොටස සාකච්ඡා කරලා පස්සේ ඔයාලගේ පාඩම අවසానයි. 7 ශ්‍රේණියට තියෙන්නේ ඒ පොඩි පොඩි වැඩසටහන් කීපයක් නිර්මාණය කිරීම ගැන විතරයි. ඔයාලා 8 ශ්‍රේණියේදී තවදුරටත් මේ ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම 9 ශ්‍රේණියට ගිහිල්ලත් ඔයාලා මේ පාඩම ගැන ස්ක්‍රැච් ගැන තවදුරටත් ඉගෙන ගන්න. ඔයාලට බලන්න පුළුවන් 8 ශ්‍රේණි 9 ශ්‍රේණි පාඩම් වලත් මට මතක විදිහට 4 හෝ 5 වෙනි පාඩම 9 ශ්‍රේණි 3 වෙනි පාඩම මේ ස්ක්‍රැච් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. නිසා ඔයාලා මේ ගැන හරියට ඉගෙන ගන්න ඔයාලට 8 ශ්‍රේණි 9 ශ්‍රේණි ගැන තියෙන පාඩම් අමාරු නෑ. ලේසි එතකොට අවබෝධ කරගන්න. හරි. එහෙනම් අපි අද දවසේ ඔය ටික තමයි කතා කරන්නේ. මම හිතන්නේ 8යි 30ට ගොඩක් දරුවන්ට පාන්ති දෙනවා. ඒ නිසා මේ මම අද දවසේ 7ට යොදාගත්තා. ඊළඟ දවසේ 6යි 30ට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. දවසේ ගැටලුවක් නිසා 4ට යොදාගත්තේ. නිසා අනිවාර්යෙන් ඊළඟ දවසේ නම් 6යි 30ට සම්බන්ධ වෙන්න. 6යි 30 ඉඳන් 8යි 30 දක්වා තියෙනවා. ඒ වගේම අමතර වෙලාවක් යොදා ගන්න පුළුවන් වුණොත් ඔයාලට මම යොදා ගන්න ඊළඟ දවසක ඔයාලගේ නෝට් එක මේ පාඩමට අදාළ ටික ගොඩක් තියෙන ප්‍රායෝගික ස්ක්‍රැච් එක තියෙන නිසා ඔයාලා මම ගෲප් එකට එවන නෝට් එක ඔයාලා ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහට නැත්නම් ඔයාලා print out එකක් වගේ අරගන්න පුළුවන් නම් එහෙම අරගෙන තියාගන්න. හරි. එහෙනම් අපි මෙතන පාඩම අවසන් වෙනවා අදට. හරි එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන් සර්. ආයිබෝවන් ආයිබෝවන් සර්.